ඔබ්ජෙක්ටිව් එකෙන් තමයි කියන්නේ මොකද්ද මේ ස්ටෑන්ඩඩ් එකෙන් අතනම කියන්නේ කියලා. හරි. එතකොට මේ SLFRS 15 revenue from contracts with customers මේකෙන් කතා කරන්නේ අපි තව කාත් එක්ක හරි ඒක ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන් කොහොම හරි කස්ටමර් කෙනෙක් එක්ක අපි කොන්ට්‍රැක්ට් එකකට යනවා නම් ඒ කොන්ට්‍රැක්ට් එකේ අපි accounting treatment එක කොහොමද හදන්නේ ඒ accounting treatment එක හදන්න බලපාන දේවල් තමයි මේ ඔබ්ජෙක්ටිව් එකෙන් කතා කරන්නේ. හරි. එතකොට අපි මෙතන සාධක හතරක් දිහා බලන්න ඕනේ. පළවෙනි එක nature එක, ඊට පස්සේ amount එක, timing එකයි, uncertainty එක. මේ හතර තම ඔබ්ජෙක්ටිව් එක යටතේ අපි කතා කරන්නේ. nature එක කියලා කියන්නේ මම එකින් එක විස්තර කරන්නම් හරියට අහගන්න ගොඩක් එකම දේ කියන්නේ කරොක් හැමතිස්සෙම එකම දේ තමයි කියවෙන්නේ. transaction එකේ nature එකක් කියලා කියන්නේ මේ transaction එක අපි කරන්නේ මොනව සම්බන්ධවද කියන එක. ඒ කියන්නේ මේක goods providing transaction එකක් වෙන්නත් පුළුවන් service oriented වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ nature එක ගැන අපි කතා කරද්දී මේ objective ඇතුලේ nature එක කතා කරද්දී අපිට මේක ඇතුලේ කතා කරා මේ nature කියන එක ඇතුලේ කතා කරන්න තව දේවල් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම මෙන්න මේ contract එකක් ඇති වෙන්න නැත්නම් අපි agreement එකක් කියලා ගමු කෙටියෙන්. මේ agreement එකක් හරි contract එකක් හරි ඇති වෙන්න අපිට පාර්ශව දෙකක් ඉන්න ඕන අනිවාර්යෙන්. හරිද? චුට්ටක් ඉන්න. ස්ක්‍රීන් එක මාරුණා නේද? ඔබට කියන්නේ. ඔව්යි. හරි. එතකොට මේ ඇග්‍රීමන්ට් එක කතා කරා මේ කොන්ට්‍රැක්ට් එක කතා කරද්දී අපිට අනිවාර්යෙන් පාර්ශව දෙකක් ඉන්නම ඕනේ. හරි එක පාර්ශවයකට ඇග්‍රීමන්ට් එකක්වත් කොන්ට්‍රැක්ට් එකක්වත් තනියෙන් ඇති කරගන්න බෑ. පාර්ශව දෙකක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. එතකොට මේ පාර්ශව දෙකෙන් එක පාර්ශවයක් ඇවිල්ලා කොන්ට්‍රැක්ට් එක ඔෆර් කරන පාර්ශවයේ අනිත් පාර්ශවය ඇවිල්ලා ඒ පාර්ශවයට පුළුවන් වෙන්න ඕනේ අර කලින් ඔෆර් කරපු කොන්ට්‍රැක්ට් එක ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ එක පාර්ශවයක් කොන්ට්‍රැක්ට් එක ඔෆර් කරනවා අනිත් පාර්ශවය කොන්ට්‍රැක්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඔය පාර්ශව දෙක තමයි මේ කොන්ට්‍රැක්ට් එකක් ඇතුලේ ඉන්න ප්‍රධාන පාර්ශව දෙක. එතකොට මේ පාර්ශව දෙකම අපි කතා කරනවා මේ දෙගොල්ලන්ටම ලීගල් එක්සිස්ටන්ස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ නෛතිකමය පැවැත්මක් තියෙනවා කියලා මේ පාර්ශව දෙකන වෙන වෙනම. කොයිම වෙලාවකත් එක්කෙනෙක් නෙමෙයි මේක ප්‍රයිවට් කම්පැනි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩිවිඩුවල් පර්සන් කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නටම වෙන වෙනම ලීගල් එක්සිස්ටන්ස් එකක් තියෙන්න ඕනේ. එතකොට එක්කෙනෙක් ඔෆර් කරන්න ඕනේ අනිත් එක්කෙනා ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඕක තමයි පාර්ශව දෙක. දෙවෙනි එක ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි ඇග්‍රීමන්ට් එකට කෙටියෙන්ම කියන්න පුළුවන් අපි කතා කරන්නේ ස්ටෑන්ඩඩ් එකෙන් කොන්ට්‍රැක්ට් එකක් ගැනනේ. කොන්ට්‍රැක්ට් එකයි ඇග්‍රීමන්ට් එක කියන්නේ දෙකක්. අපි කොන්ට්‍රැක්ට් එකකට එන්න කලින් අවදී ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකකට කොන්ට්‍රැක්ට් එකක් කියන තැනට යන්න කලින් තමයි අපි ඇග්‍රීමන්ට් එකක් ඇති කරගන්නේ. ඒ කියන්නේ නිකන් තේරෙන විදිහට ඉවත් එහෙම මේ කොන්ට්‍රැක්ට් කියන එකේ අර පළවෙනි අවදී වගේ ඇග්‍රීමන්ට් එකක් කියන එක. ඒ කියන්නේ මුලින්ම අපි ඇති කරගන්න ඇග්‍රීමන්ට් එක. ඒ කියන්නේ මම අර මේ පාටිස් දෙකක් ඉන්නවා කියන තැනදී කතා කරන්නේ එක පාටි එකක් ඔෆර් එක ඔෆර් කරනවා අනිත් එක අනිත් කෙනා ඒක ඇක්සෙප්ට් කරනවා කියලා. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකෙන් වෙන්නේ. අන්න ඒ ඇක්සෙප්ට් කරන වෙලාවේ අනිත් එක්කෙනා ඔෆර් කරන වෙලාවේ තමයි මේ ඇග්‍රීමන්ට් එක කියන එක අපි ඇති කරගන්නේ. හරිද? ඊට පස්සේ තමයි මේක කොන්ට්‍රැක්ට් එකක ලෙවල් එකට යන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් කියන එක වෙන්නේ ඇග්‍රීමන්ට් එක ඇති කරගෙන එතනින් එහාට. තේරුණාද? මම කරවලක් තියෙනවා කියන්න. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ෆ්‍රී කන්සෙන්ට් එක. ඒ කියන්නේ දැන් අපිට අපි කතා කරන්නේ පාර්ශව දෙකක් ගැන. ඔෆර් කරන පාර්ශවයයි ඇක්සෙප්ට් කරන පාර්ශවයයි. නිකන් අපි සාමාන්‍ය වෙළඳපොළක් ගත්තොත් ගැනුම් කරුවයි විකුණුම් කරුවයි වගේ. මේක කියනවා the parties must agree on the same thing in the same sense at the same time. An agreement without consent is not legally binding. Free consent කියන එකෙන් අපි කියන්නේ දැන් මේ අපි කතා කරපු පාර්ශව දෙකම එකම වෙලාවේ
එකම අරමුණකට දෙන්නම කැමති වෙන්න ඕනේ. නැත්තම් මේ ඇග්‍රීමන්ට් එක සාර්ථක වෙන්නේ නැහැ කියලා තමයි මේක. ඒ කියන්නේ සාර්ථක වෙන්නේ නැහැ වගේ දෙයක් තමයි කියන්නේ. ඉන්න දෙන්නම එක අරමුණකට එකම වෙලාවේ එකම කැමැත්තකින් තමයි මේ කොන්ට්‍රැක්ට් එකට එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් හිතන්නකෝ AB කියලා පාර්ශ්ව දෙකක් ඉන්නවා නම් A ගේ ඉන්ටෙන්ෂන් එක වෙන එකක් B ඉන්ටෙන්ෂන් එක තව එකක් නම් ඒ දෙන්නට කවදාවත් එක කොන්ට්‍රැක්ට් එකකට වැඩ කරන්න බෑ. හරිද? ඒ නිසා ඉන්න පාර්ශ්ව දෙකේ ફોකස් එකයි ඒ දෙන්නගේ සෙන්ස් එකයි හැමතිස්සෙම එකට එකක් ගැලපෙන්න ඕනේ. එකම වෙලාවේ එකම දෙයකට තමයි දෙන්න වැඩ කරන්න ඕනේ. නැත්නම් ඒ ඇග්‍රීමන්ට් එක සක්සස් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ intention to create a legal relationship. මේකෙන් කතා කරන්නේ there should be an intention by both parties to form a legal relationship and to bind themselves legally as a result of such agreement. Thus, agreements of social or domestic nature are not contracts as the parties do not intend to have a legal relationship. ඒ කියන්නේ දැන් අපි අර කතා කරපු පාර්ශ්වයන් දෙකට කැමැත්තක් තියෙන්න ඕනේ මේ කොන්ට්‍රැක්ට් එක හරහා නීතිමය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. legal relationship එක. හරිද? මෙතනදී කියන්නේ මෙන්න මේ කොටසෙන් කියන්නේ දැන් අපි social or domestic සමාජීය වශයෙන් හෝ ගෘහස්ත වශයෙන් පෞද්ගලික සම්බන්ධතා තියෙන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ දෙන්නේ හිතන්නකෝ එහෙම දෙන්නේ ඇති කරගන්න රිලේෂන්ෂිප් එකක් ලීගල් රිලේෂන්ෂිප් එකට යන්න තියෙන අවස්ථාව අරකට වඩා සාපේක්ෂව අඩුයි. ඒක ඇත්තටම ඒගොල්ලෝ ලීගලිම රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්නට වඩා අර පෞද්ගලික දැනුම්කමින් තමයි කොන්ට්‍රැක්ට් එකට එන්නේ. හරිද? එතකොට කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගන්න පාර්ශ්ව දෙකටම තියෙන්න ඕනේ ලීගල් රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න අරමුණක් තියෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මේවා තේරෙනව නේද? මොකක් හරි අවුලක් තියෙනවද? මම කරගෙන යන්නද? හා තේරෙනවා. හරි. ඊට පස්සේ contractual capacity. මේකෙන් කියන්නේ the parties to the agreement must be able to enter into a valid contract. According to the act, every person is capable to entering into an agreement if he or she. ඒ කියන්නේ මේ දැන් අපි agreement එක එන දෙපාර්ශ්වය අතර හරි මෙන්න මේ දෙපාර්ශ්වයටම මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්න ඕනේ. පළවෙනි එක ඒ දෙන්නම වයසින් වැඩි කට්ටිය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වැඩි හිටියෝ වෙන්න ඕනේ. age of majority කියන්නේ ඒක. ඊට පස්සේ sound minded කියලා කියන්නේ ඒ agreement එකට අදාළ subject එක ගැන. මොකද්ද මේ agreement එක? මොකද්ද මේකෙන් වෙන්නේ? මොනවාද මේකේ consideration එක? මොනවාද performance obligations? මේ වගේ දේවල් ගැන දෙපාර්ශ්වයටම හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හරිද? අනිත් එක ඒ දෙන්නගෙන් කාවවත් නීතියෙන් කොන්ට්‍රැක්ට් එකකට යන්න රෙස්ට්‍රික්ට් කරලා නැතුව තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට නීතියෙන් තහනම් හරි නැත්නම් සීමා හරි පනවනවා මේ කොන්ට්‍රැක්ට් වලට යන්න බැරි වෙන්න. හරිද? එතකොට ඒ වගේ රෙස්ට්‍රික්ෂන් එකක් දාපු නැති දෙන්නෙක් වෙන්නත් ඕනේ මේ කොන්ට්‍රැක්ට් එකට එන දෙන්න. වයසින් majority වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ knowledge එක හරියට තියෙන්න ඕනේ subject එක ගැන. එතකොට contract law එකකින් disqualify කරව නැති දෙන්නෙක් වෙන්නත් ඕනේ. හරිද? ඒක තමයි contractual capacity කියලා කියන්නේ අපි. මෙන්න මේ තුන. Is of the age of majority, sound mind, not qualified from contracting by any law. contract එකකට යන්න නීතියෙන් තහනම් කළ නැති කෙනෙක් වෙන්නත් ඕනේ. හරි? consideration කියලා අපි කතා කරන්නේ අපි දැන් agreement එක වෙනවනේ ඉස්සෙල්ලා. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ agreement එකේ consideration එක කියලා. මම කෙටියෙන්ම කිව්වොත්
කන්සිඩරේෂන් එක කියලා කියන්නේ ඔයා මේ ඇග්‍රීමන්ට් එකට යන්නේ එකෙන් ඔයා මොනවද කන්සිඩර් කරන්නේ නැත්නම් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. ඒක කෑෂ් බෙනිෆිට් එකක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කන්සිඩරේෂන් කියන එක ඉස්සරහට ගණන් හදද්දී තේරෙයි. කෙටියෙන් කන්සිඩරේෂන් කියලා හඳුන්වන්නේ අපි මොනවද මේ කොන්ට්‍රැක්ට් එකෙන් කන්සිඩර් කරන්න කියන එක. ඒ කියන්නේ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. හරිද? හරි. ඊට පස්සේ දැන් මම කතා කරන්නේ නේචර් එකට අදාළ දේවල් ටිකක් ගැන. amount එක රෙද්දී amount එක ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ transaction එකේ rupee value එක. ඒ කියන්නේ මේ transaction එක කීයකින්ද කරන්න කියන එක. transaction එකේ rupee value එක තමයි මේකෙන් amount කියලා කියන්නේ. timing කියලා අපි කතා කරන්නේ මේ transaction එක මොන වෙලාවෙදිද වෙන්නේ කියන එක. හරි? contract එකට දෙන්නෙක් එද්දී ඒකට තියෙන්න ඕනේ නිශ්චිත වෙලාවක්. මේ contract එක කොහොමද කවද්ද කොහෙද කීයකටද වෙන්නේ කියන එක. දැන් age එක ගැන අපි ගොඩක් දේවල් කතා කරා. ඊට පස්සේ amount එක කියලා කියන්නේ contract එකේ value එක. ඒකත් rupee value. ඒ කියන්නේ සල්ලි වලින් දැන් contract එකේ value එක තමයි රුපියල් මෙච්චරයි. රුපියල් මිලියනයිද රුපියල් මිලියන 2යිද එහෙම කියන්න පුළුවන් ගාන. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි contract එකකින් agree වෙනවා කියලා කාට හරි මොනවා හරි භාණ්ඩයක් දෙන්න හරි නැත්නම් සේවාවක් සපයන්න හරි. ඒ භාණ්ඩය හෝ සේවාව සපයන්න ඔයා කීයක් ගෙවන්න ඕනද කියන එක. කීයක් ගෙවන්න ඕනද කියන එක තමයි මේ amount එකෙන් කතා කරන්නේ. timing එකේදී කතා කරන්නේ මේ transaction එක මොන වෙලාවෙදිද ඇති වෙන්නේ. contract එකේ ඇති වෙන මේ transactions මොන වෙලාවෙදිද ඇති වෙන්නේ කියන එක තමයි timing එක කතා කරන්නේ. uncertainty කියලා කියන්නේ දැන් contract එකකින් අපිට හම්බෙන්න පුළුවන් revenues හරි cash flows හරි මුදල් ප්‍රවාහයන් හරි නැත්නම් ආදායම් හරි හම්බෙන්න පුළුවන්. මෙන්න මේ contract වලින් හම්බෙන මේ ආදායම් වල තියෙන අවිනිශ්චිත බව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කතා කරොත් දැන් අපි මේවා හැත්තරම අපිට අර ගිණුම් කරන ඉතින් අපි කතා කරනවානේ මේ තොරතුරු අසම්පූර්ණ අවිනිශ්චිත තොරතුරු කියලා. අන්න ඒ වගේ. ඒ කියන්නේ මේකේ දැන් අපි ඇති කරගන්න තියෙන contract එකක අපිට තියෙන information වල තියෙන අවිනිශ්චිත බවයි අසම්පූර්ණ බවයි හින්දා සමහර විට මෙන්න මේ අපි කතා කරන contract එකෙන් එන්න පුළුවන් cash flows වල හරි revenues වල හරි අවිනිශ්චිත බවක් තියෙන්න පුළුවන්. හරිද? ඒක තමයි uncertainty කියලා කියන්නේ අපි. එතකොට objective එක ඔච්චර. objective එක අපි කතා කරන්නේ මොකක්ද transaction එක නැත්නම් contract එකේ nature එක amount එක කියන්නේ අපේ rupee value එක timing එක ඒ කියන්නේ මොන කවද්ද මේ contract එක නැත්නම් transaction එක ඇති වෙන්නේ කියන එක uncertainty කියලා කියන්නේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය. objective එකකට කතා කරන්නේ අපි ඔය ටික විතරයි. objective එක තේරෙනවා. objective මොකක්ද ඔයගොල්ලෝ කියන කාටද? අයියා nature එක පොඩ්ඩක් ආපහු කියලා දෙන්න පුළුවන්ද? මොකද? nature එක nature එකේ කතා කරන්නේ මේ transaction එක ඇතුලේ. ඒ කියන්නේ මේ transaction එක මොන වගේ transaction එකක්ද කියන එක. මේක දැන් transaction එක කිව්වම transaction එකක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. එක්කෝ ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්. good providing වෙන්නත් පුළුවන්, service oriented වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ nature එක ඇතුළේදී මේ nature කියන කොටසදී අපි කතා කරන්න ඕනේ මේ
මේ කන්ට්‍රැක්ට් එකක තියෙන ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් මේ කියන්නේ පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙන්නම එකම වෙලාවකදී එකම සෙන්ස් එකකින් ඒ කන්ට්‍රැක්ට් එක කරන්න දෙන්නම කැමති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා ලීගල් රිලේෂන්ෂිප් එකකට යන්න ඉන්ටෙන්ෂන් එකක් දෙන්නටම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා කන්ට්‍රැක්චුවල් කැපැසිටි කියලා දෙයක්. ඒ කියන්නේ කන්ට්‍රැක්ට් එකට එන පාර්ශව දෙක වයසින් මැජොරිටි වෙන්න ඕනේ. ඊට පස්සේ සවුන්ඩ් මයින්ඩඩ් වෙන්න ඕනේ දෙන්නම. ඊට පස්සේ ඒ දෙන්නට මේ ලීගලි ඩිස්කොලිෆයිඩ් වෙලා තියෙන්න බෑ දෙන්නකින් කාවත් කන්ට්‍රැක්ට් වලින්. ඒ කියන්නේ නීතියෙන් කිසිම තහනමක් කන්ට්‍රැක්ට් වලට දෙන්නකින් කාටවත් පනවලා තියෙන්න බෑ. ඕක තමයි අපි කන්ට්‍රැක්චුවල් කැපැසිටි ගැන කතා කරේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා කන්සිඩරේෂන් එක. ඒ කියන්නේ මේ කන්ට්‍රැක්ට් එකට එන එකෙන් ඒ දෙන්නට දෙන්න මොනවද මේ කන්ට්‍රැක්ට් එකෙන් කන්සිඩර් කරන්නේ නැත්නම් මොනවාද රිටර්න් එක විදිහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කෑෂ් බෙනිෆිට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන එතනින් එහාට ගිය දෙයක් වෙන්නත් පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරමු. කන්සිඩරේෂන් කියන එක. ඕක තමයි නේචර් එක කියලා කියන්නේ. නේචර් එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා කියන මතක තියාගන්න. හරිද? හරිද ඒක අහපු කෙනා? හරි දැන් අපි එනවා ස්කෝප් එකට යමු. ස්ටෑන්ඩඩ් එකේ ස්කෝප් එකේ එක්සෙන්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම මෙන්න මේ ABCD කියලා තියෙන දේවල් වලට ඇරෙන්න මෙන්න මේ කතා කරන දේවල් ගැන මේ SLFRS 15 වලින් කතා කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පළවෙනි එක ලීස් කොන්ට්‍රැක්ට්ස්. ඒ කියන්නේ කල්බදු සම්බන්ධ දේවල්. ඊට පස්සේ ඉන්ෂුරන්ස් ගැන රක්ෂණ සම්බන්ධ කොන්ට්‍රැක්ට් ගැන SLFRS 15 වලට අයිති නැහැ. ඊට පස්සේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන and other contractual rights obligations. ඒ කියන්නේ අනෙකුත් මූල්‍යමය වත්කම් වකින් සම්බන්ධ දේවල් ගැන. ඒකයි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැනයි. අන්තිම එක non monetary exchanges between entities in the same line of business. ඒ කියන්නේ මේ organizations අතර වෙන මූල්‍යමය නොවන ගනුදෙනු තියෙනවා. අන්න ඒව ගැන. දැන් මෙතනදී අපි කියනවානේ මෙන්න මේ කියන එක lease contracts, insurance, financial instruments, non monetary exchanges. මෙන්න මේ හතර SLFRS 15 යටතේ කව වෙන්නේ නැහැ. ඕකනේ කියන්නේ එක්සැම්පල් වෙනවා කියලා. හේතුව මෙන්න මේ lease contracts වලටයි, insurance වලටයි, financial instruments වලටයි වෙන වෙනම ස්ටෑන්ඩඩ් තියෙනවා දැන්. හරිද? ඒ හින්දා තමයි එතකොට දැන් හිතන්නකෝ ලීස් එකක් සම්බන්ධ කොන්ට්‍රැක්ට් එකක් කියලා. ඒකේනේ ඉන්කම් එක අඳුරගන්නේ අපි LKS 17. LKS 17 කියලා කියන්නේ ලීස් එකට තියෙන වෙනම ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ලීස් කොන්ට්‍රැක්ට් එකකට අදාළ දෙයක් මේ SLFRS 15 කියන එකේ යටතේ ඉන්කම් එකක් විතර අඳුරගන්න බෑ අපිට. ඒතර මේකට අපිට තියෙනවා වෙනම ස්ටෑන්ඩඩ් එකක්. LKS 17 තියෙනවා. ඉන්ෂුරන්ස් වලට වෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ලංකාවේ. SLFRS 9 තියෙනවා. ඒතර non monetary exchanges වලට එක ස්ටෑන්ඩඩ් එකක් වෙනම නැහැ. ඒවට අපි අර non monetary items ඉඳලා ඒක SLFRS 15 යටතේ ඉන්කම් එකක් විදිහට අපි අඳුරගන්නේ නැහැ. රෙවෙනියු විදිහට අඳුරගන්නේ නැහැ. ඒතර ස්කෝප් එක කතා කරද්දී මේ ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කියන හතර SLFRS 15 වලින් අයින් කරලා අනිත් කොන්ට්‍රැක්ට් ගැන තමයි අපි කතා කරන්නේ. මේ හතර නැතුව අනිත් ඕන කොන්ට්‍රැක්ට් එකක් SLFRS 15 වලින් මයින්නවා. හැබැයි මේ හතර SLFRS 15 වලට ගන්න බෑ අපිට. හරිද? කොන්ට්‍රැක්ට් එතකොට ස්කෝප් එක කතා කරන්නේ ඒක. එතකොට පළවෙනි ලර්නින් අවුට්කම් එක ඉවරයි. ස්කෝප් එකයි ඔබ්ජෙක්ටිව් එකයි අඳුරගන්න පුළුවන් ඉන්න ඕනේ. අපි ඔබ්ජෙක්ටිව් එක කතා කරලා ස්කෝප් එකත් ඉවරයි.
හරි. ඊට පස්සේ revenue recognition එක. ස්කෝප් එකේ තවලක් නැහැ නේද කාටවත්? අනේ ඒක තේරෙනවා. හරි අපි මෙන්න මේක කරමු. එතකොට අපිට දැන් මේ වගේ දැන් තියෙනවානේ දැන් කතා කරන්නේ දැන් මේ කොන්ට්‍රැක්ට් එකක් දෙන්නෙක් අතර ඇති වෙන්න ඕනේ. එතකොට මේ දෙන්නටම කන්සිඩරේෂන් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. එතකොට අපි මේ කොන්ට්‍රැක්ට් එකක් ඇති වුණාට පස්සේ මේකේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන එක එක දේවල් ඉස්සර කතා කරමු ඒවා. මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන දේවල් අපි කරලා මේ වලින් රෙවෙනියු එකක් ගන්නවා. හරිද? මෙන්න මේ රෙවෙනියු එක අයිඩෙන්ටිෆයි කරගන්න විදිහ නැත්නම් රෙකග්නයිස් කරගන්න විදිහ තමයි මේ 5 ස්ටෙප් මොඩල් එකෙන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් අඳුරගෙන ඒකේ අපි මොනවද තියෙන්න ඕනේ performance obligations මොනවද prices මොනවද transactions වලට තියෙන්නේ ඒ කියන දේවල් අඳුරගෙන අන්තිමට අපි statements හදනකොට ඒකට දාන revenue එක recognize කරගන්න තමයි මේ මොඩල් එක තියෙන්නේ. හරිද? පළවෙනියටම අපි කියනවා identify the contract with the customer. ඒ කියන්නේ දැන් දෙපාර්ශ්වයක් ඉන්නවනේ. මෙන්න මේ දෙපාර්ශ්වය මේ දෙපාර්ශ්වය බලන්න ඕනේ මේ දෙන්න අතර ඇත්තටම කොන්ට්‍රැක්ට් එකක් කියන දෙයක් තියෙනවද කියලා. හරිද? කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් දෙන්නම එකඟ වෙලා දෙන්නම එක ඉන්ටෙන්ෂන් එකක් යටතේ එකඟ වෙච්ච කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා නම් ඒ කොන්ට්‍රැක්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දෙවෙනියට මේ පළවෙනි එක. දෙවෙනි එක performance obligation. මෙන්න මේ performance obligation කියන එකෙන් කියන්නේ දැන් කොන්ට්‍රැක්ට් එකක් යටතේ එක පාර්ශ්වයක් විසින් අනිත් පාර්ශ්වයට ලබා දෙන්න ඕන දේවල් මොනවද කියන එක. ඒ කියන්නේ අර සේවාව හරි භාණ්ඩ සැපීම හරි එක පාර්ශ්වයක් විසින් ඒ කොන්ට්‍රැක්ට් එක ඇතුළේ ඉන්න අනිත් පාර්ශ්වයට මොනවද ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන්නේ මොනවද දෙන්න තියෙන්නේ ඒගොල්ලෝ. හිතන්නකෝ දැන් AB කියලා පාර්ශ්ව දෙකක් ඉන්නවා නම් උදාහරණයක් හරි. එතකොට A කියන පාර්ශවය කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගන්නවා B කියන එකනත් එක්ක AC එකක් විකුණන්න. AC එකක් විකුණලා අවුරුදු 2ක වොරන්ටි එකක් දෙනවා යා. after sale service එකක් දෙනවා. එතකොට දැන් මේ කොන්ට්‍රැක්ට් එක නැති කරගන්න මෙයා. එතකොට මෙයා AC B කියන පුද්ගලයා AC එක ගන්න A කියන කම්පැනියට ගාණක් ගෙවන්න ඕනේ. ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එකක් ගෙවන්න ඕනේ. එතකොට අන්න එතනදී A කියන පුද්ගලයා ඒ කම්පැනි එක බැඳෙන්න ඕනේ B කියන එක්කෙනාට AC එක විකුණන්නයි. ඊට පස්සේ විකුණුවාට පස්සේ අවුරුදු 2ක් යනකම් after sale service එක සපයන්නයි. ඒතර ඔය දෙක තමයි A කියන එක්කෙනාගේ performance obligation දෙක. ඒ කියන්නේ මොනවද කොන්ට්‍රැක්ට් එකෙන් එකඟ වෙන්නේ එක පාර්ශ්වයක් විසින් අනිත් පාර්ශ්වයට කරන්න. හරිද? ඔය තමයි performance obligation කියන්නේ. ඊට පස්සේ determine the transaction price. ඒ කියන්නේ අර මම උඩදී කතා කරානේ මේ amount එක කියලා දෙයක්. අන්න එක තමයි මේ transaction price එක කියලා කියන්නේ. ඒ කියන්නේ transaction එක වෙන price. ඒ කියන්නේ AC එක ගන්න B කියන එක්කෙනා A කියන එක්කෙනාට කීයක් දෙනවද කියන එක තමයි transaction price කියලා කියන්නේ. ඊට පස්සේ allocate the transaction price. මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. allocate කරනවා කියන්නේ දැන් අපිට performance obligation කියලා දෙයක් කතා කරානේ. එතකොට දැන් මෙතන performance obligation කතා කරද්දී ඒ එකම contract එක ඇතුලේ performance obligation කිහිපයක් තියෙන්න පුළුවන්. එකක්ම කියලා නැහැ. එකක් තියෙනවා. හැබැයි performance obligation දෙකක් තුනක් හරි ඊට වැඩි ගාණක් හරි තියෙන contract තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි transaction price එක determine කරද්දී හරි transaction price එක අපි determine කරනකොට AC එකට මෙච්චරක් වෙනම ගන්න එහෙම නැත්නම් after sale service වලට මෙච්චරක් වෙනම ගන්නෙ නැහැ. ඒතර ඔක්කොම එකපාරට තමයි සල්ලි ගන්න. හරිද? එතකොට දැන් performance obligation දෙකක් තියෙනවානේ. හිතන්නකෝ AC එකටයි warranty කරයි ලක්ෂ 2ක් ගත්තා කියලා කම්පැනි. එතකොට මේ ලක්ෂ 2කින් කීයක් AC එකට අයිතිද කීයක් warranty නැත්නම් after sale service එකට අයිතිද කියලා වෙන වෙනම performance obligation වලට අර transaction price එක allocate කරන එක තමයි හතරවෙනි එකකින් කතා කරන්නේ. හරිද? පස්වෙනි එකකින් කතා කරන්නේ
දැන් මෙන්න මේ performance obligation අපි දෙකක් කතා කරන උදාහරණේ AC එක විකුණන එකයි after sale service එකයි. එතකොට දැන් අපි AC එක විකුණලා අවුරුදු දෙකක after service එක සම්පූර්ණයෙන්ම fill කරාට පස්සේ අපි අන්න ඒ අර ගත්ත ගාන revenue එකක් කියලා recognize කරගන්න ඕනේ. මෙතනදී විශේෂ දේ තමයි මෙතන තියෙන performance obligations are satisfied කියලා. ඒ කියන්නේ performance obligation 100%ක් complete කරන්නේ නැතුව revenue එකක් විදිහට recognize කරන්න බෑ company එකට. හරිද? revenue එකක් විදිහට contract එකකින් එන යම්කිසි මුදලක් revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. එයා contract එකකින් බැඳෙන performance obligation හැම එකක්ම 100%ක් සම්පූර්ණ කරොත් විතරයි. නැත්තම් මග නවත්තලා අර ගාන revenue එකක් විදිහට පොත්වල පෙන්වන්න බෑ. අනිවාර්යෙන්ම මේ මෙතන එකඟ වෙන performance obligation හැම එකක්ම 100%ක් නැත්නම් සම්පූර්ණයෙන්ම perform කරොත් විතරයි revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි අර කතා කරපු AC එකේ උදාහරණයක් ගමුකෝ. එතකොට AC එකක් විකුණලා අවුරුද්දයි නම් අවුරුදු දෙකක් අපි එකඟ වෙනවානේ. මෙතනදී දෙවෙනි එකේදී අපි එකඟ වෙනවා අවුරුදු දෙකක් after sale service අපයන්. එතකොට අවුරුද්දක් නම් ඉවර. ඒ කියන්නේ AC එක විකුණලා අවුරුද්දක් ගිහිල්ලා නම් අර AC එකේ මේ after sale service වලට ගත්ත සම්පූර්ණ ගාන revenue එකක් විදිහට recognize කරන්න බෑ. අවුරුද්දයි සමසපයලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්ද නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් මේ අවුරුද්ද දෙකේ එක අවුරුද්දක ගාන විතර revenue එක විදිහට ගන්න පුළුවන්. ඉතුරු අවුරුද්ද අපිට ගන්න ඊළඟ අවුරුද්දේදී. හරිද? මොකද ඒක 100%ක් තාම perform කරේ නැහැ company එක. perform කරාම පස්සේ තමයි ඒක සම්පූර්ණ ගාන revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙන්න මේ 5 step model එක තමයි මොකක් හරි case එකක් දුන්නාට පස්සේ ඔයා මේ ඒ කියන්නේ case එක මෙන්න මේ step පහට කඩන්න ඕනේ. ඉස්සෙල්ලා ඔයා මොකද්ද contract එකේ identify කරගන්න ඕනේ. ඊට පස්සේ performance obligation මොනවද? ඊට පස්සේ transaction price එක මොකද්ද? allocate කරන්න කොහොමද? revenue එක recognize කරගන්නේ කොහොමද? හරිද? ඔන්න ඔක තමයි ඔයාට මේක මේ identify කරගන්න පුළුවන් 5 step model එක. හරිද? මේකෙන් අපි ගානක් හදන්න ඉවරත් තේරෙයි. හරි. මේක දෙමුකෝ. හරි ප්‍රශ්න දිනවද කාටද? ප්‍රශ්න නැහැ නේද? හරි. අපි මෙන්න මේකට යන contract එකට. හරි. එතකොට ඔයා දැන් අර පළවෙනි එක ගැන කතා කරන්නේ. මෙන්න මේ 5 step model එකේ අපි කතා කරපු පළවෙනි එක. මොකද්ද මේ contract එකක් කියන එක ඉස්සරහ අඳුර ගන්නවා. හරි. An agreement between two or more parties that creates enforceable rights and obligations. මෙතන පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර අපි කියනවා ඇති කරගන්න agreement එකක් මේක enforceable rights and obligations තියෙනවා. මෙන්න මේ enforceable කියන එක අදගන්න. මොකද්ද මේ enforceable කියන්නේ? මේ කියන්නේ enforceable එකේදී කියන්නේ මේ අපිට මොකක් හරි අපේ contract එකක් තියෙනවා ඒක අපිට legally bound කරන්න පුළුවන් නම් ඒ contract එක ඒක තමයි අපි enforceable rights and obligations කියලා කියන්නේ. ඒ කියන්නේ මේක enforce කරන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට an entity shall account for a contract only when all the following criteria මෙන්න මේ criteria පහ මෙන්න මේ දැන් කතා කරන criteria පහම සම්පූර්ණ වුණොත් විතරයි company එකකට ඒ contract එකක් විදිහට අඳුර ගන්න පුළුවන්. හරි? පළවෙනි එක the parties to the contract have approved the contract and are committed to the perform their respective obligations. ඒ කියන්නේ දැන් අපිට ඉන්න parties දෙක ඒගොල්ලෝ approve කරන්න අනුමත කරන්න ඕනේ ඒ දෙගොල්ලෝ අතර ඒගොල්ලෝ contract එකට committed වුණා සහ ඒගොල්ලෝ
ඒගොල්ලොන්ට හම්බෙච්ච. දැන් ඒගොල්ලෝ ඒ කොන්ට්‍රැක්ට් එක ඇතුලෙන් සම්පූර්ණ කරන්න තියෙන performance obligations ටික ඒගොල්ලෝ perform කරනවා කියලා ඒ දෙන්නම එකඟතාවයකට එන්න ඕන ඉස්සලම තමන් අතර තමන් මෙන්න මේ විදිහට ඇග්‍රීමන්ට් එකකට ආවා කියලා. ඉස්සෙල්ලා ඒ දෙන්න පිළිගන්න ඕනේ ඔක්කොම හරි. ඒ කියන්නේ අර මම මුලින්ම කතා කරපු ඔෆර් එක දෙන පාර්ශවයයි ඔෆර් එක ඇක්සෙප්ට් කරන පාර්ශවයයි ඉස්සෙල්ලා ඒ දෙන්න අඳුර ගන්න ඕනේ මොකද්ද මේ කොන්ට්‍රැක්ට් එක කියලා. කොන්ට්‍රැක්ට් එක මොකද්ද? මොනවාද ඒගොල්ලන්ට තියෙන respective obligations කියලා. හරිද? දෙවෙනි එක the entity can identify each party's rights regarding the goods or services to be transferred. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගෙන මොකක් හරි මං කියවනේ මේ නේචර් එක මේක ඇවිල්ලා එක්කෝ සර්විස් ඕරියන්ටඩ් එකක් වෙන්න ඕනේ එහෙම නැත්නම් goods receiving වෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ අපි අතරමැද්දේ හුවමාරු වෙන දේ තියෙනවානේ භාණ්ඩයක් හෝ සේවාවක්. එතකොට අන්න ඒ අතරමැද්දේ හුවමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒක good එකක් හරි සර්විස් එකක් හරි අතරමැද හුවමාරු වෙන ඒක ඒ හුවමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒ පාර්ශවයන් දෙකට තියෙන අයිතිය මොකක්ද කියන එක අඳුර ගන්නවා. හරිද? ඒ දෙවෙනි එක. පළවෙනි එක ඇවිල්ලා ඉස්සෙල්ලා ඒ දෙන්න කමිටඩ් වෙන්න ඕනේ. ඒ දෙන්න අතර මෙන්න මේ විදිහට ඇග්‍රීමන්ට් එකක් ඒ දෙන්න අප්‍රූව් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි ඒ දෙන්න ඒ හෝමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තියෙන වගකීම් මොනවද? ඒගොල්ලන්ගේ ඔබ්ලිගේෂන්ස් මොනවද කියලා ඒගොල්ලෝ තහවුරු කරගන්න ඕනේ. හරි? තුන්වෙනියට the entity can identify the payment terms for the goods or service to be transferred. ඒ කියන්නේ අපි agreement එකකින් එහෙම නැත්නම් contract එකකින් transfer කරන්න ඉන්න good එකට හරි service එකට හරි අදාළ payment එක නැත්නම් අර cash flows ටික කොහොමද හුවමාරු වෙන්නේ කියලා ඒගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොනවාද payment terms එක එකපාර ගෙවනවද එහෙම නැත්නම් වාරික වශයෙන් ගෙවනවද මොකක් හරි එකක් මේ payment terms කොහොමද වෙන්නේ කියන එක ගැන ඒගොල්ලෝ identify කරගන්න ඕනේ contract එකකට යන්න කලින්. ඊට පස්සේ හතරවෙනි එක the contract has commercial substance. commercial substance කියන පොඩක් කියන්න මම අන්තිමට කතා කරන්න. හරි. අන්තිම එක it is probable that the entity will collect the consideration to which it will be entitled upon the performance of obligation. ඒ කියන්නේ මේ performance obligations fulfill වුණාට පස්සේ මේගොල්ලොන්ට මෙන්න මේ cash flows එකතු කරගන්න probability එකක් තියෙනවා කියන එක තමයි probability එකක් තියෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. මෙන්න මේ D එකේ කතා කරමු commercial substance කියන එක. commercial substance එක කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ ඇග්‍රීමන්ට් එකක් නේ අපි කතා කරන්නේ කොන්ට්‍රැක්ට් එකක් ගැන. ඇග්‍රීමන්ට් එකක් ඉස්සෙල්ලා පටන් ගත්තා. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එකක් වුණේ. දැන් මේ කොන්ට්‍රැක්ට් එකෙන් ඔයාගේ කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝස් වල චේන්ජ් එකක් වෙනවා නම් එහෙම වෙනවා නම් අපි ඒකට කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේ කොන්ට්‍රැක්ට් එකේ මොකක් හරි ට්‍රාන්සැක්ෂන් දැන් වෙන්නේ. අපි මොකක් හරි ට්‍රාන්සැක්ෂන් නැත්නම් මේ කොන්ට්‍රැක්ට් එකෙන් කරන්නේ. එක්කෝ භාණ්ඩයක් විකුණන එක නැත්නම් සේවාවක් සපයන එක මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එක තමයි කරන්නේ. ඒතකොට මේ ට්‍රාන්සැක්ෂන් එක කරනකොට ඔයාගේ කම්පැනි එකේ හරි පුද්ගලිකව හරි මේ ට්‍රාන්සැක්ෂන් එක නිසා ඔයාගේ කෑෂ් ෆ්ලෝස් වල වෙනසක් වෙනවා නම් අපි ඒකට කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ මේක අර මේකදී වෙන්නේ අනිවාර්යෙන් මොනිටරි දෙයක් නේ. ඒ කියන්නේ ඔයා භාණ්ඩයක් වික්කහව ඒවා සේවාවක් සපයනවා ඔයාට අනිවාර්යෙන් වාගේ කෑෂ් ෆ්ලෝ එකක් ඇති වෙනවනේ ඔයාට. කම්පැනි එක ඉදිරිය ගන්නකො. අර කම්පැනි එකේ AC එක වික්කම කස්ටමර් යාට සල්ලි දෙනවනේ AC එකට ගන්න. AC එකට අදාළ. එතකොට AC එකට අදාළ සල්ලි දුන්නාට පස්සේ එයාගේ කෑෂ් ෆ්ලෝ පැටර්න් එක වෙනස් වෙනවනේ කම්පැනි එකේ AC එක විකුණු වෙන්න. අන්න ඒක තමයි අපි කියන්නේ කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකේ හින්දා ඔයාගේ කෑෂ් ෆ්ලෝස් වල මොකක් හරි චේන්ජ් එකක් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් අපි කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒක තේරුණාද? තේරුණාද කවුරු ඉන්නවද? අයි ඒක පොඩක් අය පැහැදිලි කරන්න පුළුවන්ද? කමර්ෂල් සබ්ස්ටන්ස් එකද? ඔව් අයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන්
මොකක් හරි ඉවෙන්ට් එකක්. දැන් අපි කතා කරන්නේ මේ කොන්ට්‍රැක්ට් එක ගැන. මේ කොන්ට්‍රැක්ට් එක ඇතුලේ අපි එකඟ වෙනවා දෙන්නට දෙන්න මොකක් හරි භාණ්ඩයක් විකුණන්න හරි සේවාවක් සපයන්න හරි කියලා. එතකොට ඒ එකඟ වුණාම දැන් හිතන්න දැන් මේ කොන්ට්‍රැක්ට් එක හරි. දැන් මොකක් හරි දෙයකට එකඟ වෙලා මොකක් හරි විකුණන්න කියනකොට AC එකක් විකුණන්න කියලා කියන්නකො. දැන් මේ AC එකක් විකුණන්න දෙන්නම එකඟ වෙලා කොහොම හරි දැන් මේක මේ performance obligation එකට දැන් AC එක විකුණනවා කියන එක. දැන් මේක සම්පූර්ණ කරා. දැන් කම්පැනි එකේ AC එක විකුණලා ඒ වෙනුවට යම්කිසි AC එකේ සල්ලි ගන්න කස්ටමර් දෙනවා කම්පැනි එකට. හරිද? එතකොට ඒ AC එක විකුණපු ඉවෙන්ට් එකේ හින්දා අපි ට්‍රාන්සැක්ෂන් එකක් කියලා ගමු. ඒ ට්‍රාන්සැක්ෂන් එකේ හින්දා අර කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝ එක වෙනස් වුණානේ. දැන් AC එක විකුණපු හින්දානේ AC එකේ සල්ලි ලාච්චුවට ආවේ. ඒකේ. එතකොට ඒ AC එක විකුණපු ට්‍රාන්සැක්ෂන් එක නේද හරි අපි ඉවෙන්ට් එකක් කියලා කිව්වත් කමක් නැහැ. ඉවෙන්ට් එකේ හින්දා කෑෂ් ෆ්ලෝ එකේ මොකක් හරි එන්ටිටි එකේ තියෙන කෑෂ් ෆ්ලෝස් වල නැත්තම් කෑෂ් වල මොකක් හරි වෙනසක් වෙනවා නම් අපි ඒකට කියනවා කමර්ෂියල් සබ්ස්ටන්ස් එකක් කියලා. ඒතර මේක කතා කරන්නේ මොකද්ද? The contract has commercial substance. ඒ කියන්නේ අපි මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් නැත්තම් කොන්ට්‍රැක්ට් එකක් ඒක කොන්ට්‍රැක්ට් එකක් කියලා පිළිගන්න නම් අපි මේ කතා කරන්නේ ඒවා ගැන මෙතන මේ what is a contract කියලා අපි කතා කරන්නේ මෙන්න මේ පහ තියෙන්න ඕනේ කොන්ට්‍රැක්ට් එකක් කියලා අඳුරගන්න. ඕක ගැන කතා කරන්නේ. හරි. එතකොට the contract has a commercial substance කියලා කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එක නිසා අපේ තියෙන cash flows වල මොකක් හරි වෙනසක් වෙනවා නම් විතරයි ඒක කොන්ට්‍රැක්ට් එකක් කියලා අපි අඳුරගන්නේ. මේ කොන්ට්‍රැක්ට් එක හින්දා cash flow එකක් වෙනස් වෙන්නේ නැත්නම් කම්පැනි එකේ අපිට ඒකට commercial substance එකක් කියලා කියන්න බෑ. ඒක කොන්ට්‍රැක්ට් එකක් විතර අඳුරගන්න බෑ ඒක. commercial substance එකක් තියෙනවා නම් විතරයි කොන්ට්‍රැක්ට් එකක් විතර අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ cash flow වල වෙනසක් තියෙනවා නම් විතරයි. හරිද? හරි. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් හරි කොන්ට්‍රැක්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඉතින් මෙතන කියන වෙන contract with the customer does not meet the above criteria and an entity receives consideration from the customer, the entity shall recognize the consideration received as revenue only when either of the following event has occurred. මේකෙන් කතා කරන්නේ මෙහෙමයි. දැන් අපි මෙතන කතා කරන්නේ මේ contract එකක් විදිහට අඳුර ගන්න meet වෙන්න ඕන criteria පහක්. මෙන්න මේ පහෙන් මොකක් හරි එකක් සම්පූර්ණ වෙන්නේ නැත්තම් හරිද? මොකක් හරි සම්පූර්ණ වෙන්නේ නැත්තම් අපිට හිතන්න දැන් කන්සිඩරේෂන් එක රිසීව් කරනවා කියලා කියන්නේ දැන් අපි කතා කරන කන්සිඩරේෂන් එක කියලා කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකට එන පාර්ශවයේ බලාපොරොත්තු වෙන දේ කියලා. ඒක කෑෂ් හෝ non කෑෂ් වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන රිටර්න් එක. හරිද? දැන් මෙතන තියෙනවා මේකෙන් කියන්නේ දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන ඉවෙන්ට් දෙකෙන් ඉවෙන්ට් එක මොකද්ද? පළවෙනි එක the entity has no remaining obligations and consideration received is non refundable. ඒ කියන්නේ දැන් කම්පැනි එකේ තව දුරටත් performance obligation නැත්තම් ඒ කියන්නේ හිතන්නකෝ performance obligation මොකුත් ඉතුරු වෙලා නැහැ කියලා ඔක්කොම ඉවරයි කියන්නකෝ. හරිද? නැත්තම් performance obligation නැහැ කියලා ගත්තොත්. හරි? entity එකට perform කරන්න මොකුත් ඒගොල්ලන්ට වගකීම් මොකුත් නැහැ කියලා ගත්තොත් contract එක ඇතුලේ එතකොට ඒගොල්ලෝගේ customer consideration එකක් ඉදිරිපත් කරොත් ඒක non refundable කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට remaining obligations නැත්තම් ඒගොල්ලන්ට එන consideration එක refund කරන්න බෑ ඒගොල්ලන්ට. දෙවෙනි එක the contract has been terminated and the consideration received is non refundable. ඒ කියන්නේ දැන් හිතන්න මෙන්න මේ contract එක මැදදී terminate කරා කියලා. මෙන්න මේ contract එක අපි terminate කරලා දානවා. terminate කරනවා කියන්නේ මේක අවලංගු කරා කියලා කියන්නකො. එතකොට එහෙම අවලංගු කරා නම් contract එකක් අන්න ඒ වගේ වෙලාවකදී මේ consideration එක කියලා කියන්නේ බලාපොරොත්තු වෙන දේ return එක. ඉන්නේ return එක refund කරන්නේ නැහැ. මොකද ඉතින් එතනින් එහාට දැන් අපි contract එක terminate කරාට පස්සේ එතනින් එහාට ඒ contract එක නීතිමය විදිහට බලංගු නැහැනේ. එතකොට terminate කරාට පස්සේ consideration එකක් ආවා කියලා ඒක ඒගොල්ලන්ට refund කරන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ terminate වෙන විදිහ තියෙනවා කිහිපයක්. contract එකක් terminate කරන විදිහ.
ස්ක්‍රීන් එක පේනවනේ හැමෝටම. ඔය screen ඔව් එක අය. හරි. කොන්ට්‍රැක්ට් එකක් ටර්මිනේට් කරන්න නැත්නම් අවලංගු කරන්න හේතු වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක මෙන්න මේ ටික නිකන් තියරි මම කියලා දෙන්නම් සිංහලෙන් මතක තියාගන්න. හරි. impossibility of performance. ඒ කියන්නේ දැන් අපිට තියෙන performance obligation contract එකක් ඇතුලේ. එතකොට මෙන්න මේ performance obligation එක fulfill කරන එක කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඒ performance ඒ කියන්නේ ඒ obligation එක fulfill කරන්න යම්කිසි පාර්ශවයකට හැකියාවක් නැත්තම් ඒ කියන්නේ ඒකට possibility එකක් නැත්තම් භාව්‍යතාවයක් නැත්තම් ඒ obligation එක fulfill කරන්න අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් contract එක terminate කරලා දාන්න. හරිද? මෙතන උදාහරණයක් විතර දීලා තියෙනවා when someone has agreed to paint a house but the house burned down before it could be painted. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් එකඟ වෙලා තියෙනවා ගේකට තීන්ත ගන්න කලින් ගේ ගිනි ගත්තා කියලා කියනවා. ඒතකොට ගිනි ගත්ත එකට තීන්ත ගන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ වෙලාවක ඒතකොට මෙතන possibility එකක් නැහැ මේ performance obligation කියන දේ fulfill කරන්න. මොකද්ද performance obligation එක? ගෙදරට තීන්ත ගන්න එක. ඒතකොට දැන් ගෙදරට මොකද්ද උනේ? ගේ ගිනි ගත්තලු. එතකොට මෙන්න මේ performance obligation එක එතනින් එහාට fulfill කරන්න possibility එකක් නැහැ නේ. ගිනි ගත්ත ගෙදරට තීන්ත ගන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකට මේගොල්ලන්ට පුළුවන් මේ අපේ ඒගොල්ලෝ ඒ දෙන්න ඇති කරගත්ත contract එක terminate කරන්න. හේතුව impossibility of performance එක obligation එක fulfill කරන්න possibility එකක් නැති හින්දා. දෙවෙනි එක fraud එකක් හරි misrepresentation එකක් හරි mistake එකක් හරි. ඒ කියන්නේ අර අපි සිංහලෙන් කියන්නේ මේ ඇත්ත වසන් කරනවා කියලා. ඒ කියන්නේ contract එකකට එද්දී මේ බොරු කරුණු හරි නැත්තම් mistakenly හරි ඕමනාවෙන් හරි අපි ඇත්ත දෙයක් නැතුව ඒ කියන්නේ නැත දෙයක් ප්‍රකාශ කරන්න නැතුව contract එකට ආවොත් හරි එතකොට පස්සේ කාලෙක ඒක එළි වුණොත් එහෙම එතකොට ඒගොල්ලන්ට පුළුවන් contract එක terminate කරලා දාන්න. අන්න ඒ වගේ දෙයක්. එතකොට මෙතන තුනක් තියෙනවා fraud, misrepresentation or mistake. මෙන්න මේ තුනෙන් එකක් හරි වුණොත් contract එක terminate කරන්න පුළුවන්. illegality කියලා කියන්නේ contract එක නීතිමය නැත්තම් ඒ කියන්නේ නීතියෙන් එහා නම් contract එකට අයිති දේවල් තියෙන්නේ. ඒ කියන්නේ මොකද නීති විරෝධී දේවල් සම්බන්ධයෙන් අන්න ඒ වගේ. හරි? අන්න ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් contract එකේ මැදදී ඒ වගේ දෙයක් වුණොත් එහෙම contract එක terminate කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තව තියෙනවා contract එකක් කොහොමද terminate කරන්න කියලා. උතර ඒ ටික කියව ගන්න. හරි? මම හතරක් දැන් තුනක් පැහැදිලි කරා. මේවා ස්ලයිඩ් වල මෙතන එක්ස්ට්‍රා නෝට් එකේ දීලා තියෙනවා. හරි. අපි දැන් මේ කතා කරා. contract එක කතා ගන්න contract එකක් වෙන්න නම් මෙන්න මේ පහ තියෙන්න ඕනේ. ඒතර අපි කතා කරා මෙතන ඊට උඩින් revenue එක recognize කරන්න තියෙන 5 step model එක. හරි. දැන් මේකෙන් ගාණක් තියෙනවා අපි ඒක හදලා යමු. ඒක නැත්නම් අමතක වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ ගාණ හදන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ case එකක් දෙනවා. case study එකක් තමයි දෙන්නේ. හරි. එතකොට මෙන්න මේක මෙන්න මේකට මේ 5 step model එක apply කරන්න කියලා තියෙනවා. apply කරලා මේගොල්ලන්ගේ asset කියන company එකේ revenue එක estimate කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඉස්සර මේ case එක බලන්න ඕනේ. මේ case එක බලලා අර අපි කතා කරන්නේ 5 step model එක. අන්නේ 5 step model එකේ තිබ්බ step පහට මෙන්න මේ case එක කඩන්න තියෙනවා. මේක කියනවා on 1st January 2018, Asset company entered into an agreement with a customer to sell an air conditioner along with the maintenance service for 2 years. Asset company delivers the air conditioner and the legal ownership of the equipment to the customer at the inception. The customer agreed to pay 120,000 for both air conditioner and maintenance services. If sold separately,
the selling price of the air conditioner is 100,000 and the selling price of the maintenance service is 50,000. හරි. මේක කියන්නේ මෙහෙමයි. ඉසෙට් කියන කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහනවලු AC එක air conditioner එකක් විකුණලා maintenance service අවුරුදු දෙකකට අවුරුදු දෙකක් දෙන්න ඇග්‍රීමන්ට් එකකට එනවා. එතකොට ඊට පස්සේ කියනවා ඉසෙට් කම්පැනි delivers the air conditioner and the legal ownership of the equipment to the customer at the inception. ඒ කියන්නේ ඉසෙට් කියන කම්පැනි එක කස්ටමර්ට මෙන්න මේ AC එක ඩිලිවර් කරලා ඒ ඩිලිවර් කරන වෙලාවේ ඒ කියන්නේ ඩිලිවර් ඉන්සෙප්ෂන් එකේදී කියලා කියන්නේ ඒ ගණන් කරේ විකුණුම් කරේ හම්බෙන වෙලාවේ. හරි. ඒ දෙන්න මේක ඩිලිවර් කරන වෙලාවේ AC එකේ ලීගල් ඕනර්ෂිප් එක කස්ටමර්ට දෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා the customer agreed to pay 120,000. එතකොට මෙන්න මේ 1,20,000ක් දෙන්න agree වෙනවා කියලා කියනවානේ. මෙන්න මේ 1,20,000 දෙන්න agree වෙන්නේ AC එකටයි maintenance service එකටයි දෙකටම තමයි මේ 1,20,000 දෙන්නේ. හරිද? හරි. එතකොට මේක කියනවා if sold separately. ඒ කියන්නේ දැන් AC එකයි maintenance service එකයි දෙක වෙන වෙනම වික්කොත් AC එකට යනවලු ලක්ෂයක් AC එකට ලක්ෂයක් ගන්නවලු maintenance වලට 50,000ක් ගන්නවා. හැබැයි දැන් මේ දෙකම එකපාර දෙන හින්දා මේ දෙන්නට 1,50,000ට දීලා තියෙනවා. 1,20,000කට දීලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන තියන්නේ මේ දෙක වෙන වෙනම වික්කොත් එතකොට මෙතනදී AC එකට ලක්ෂයයි මේන්ටනන්ස් වලට 50,000යි. එතකොට මේ දෙක අපිට දෙන්නේ ඒ කියන්නේ වෙන වෙනම වික්කොත්. හරිද? එතකොට මෙන්න මේ දෙකට අපි කියනවා stand alone selling price කියලා. හරිද? stand alone selling price කියලා තමයි මෙන්න මේ දෙක තමයි අපි එහෙම කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක ඒ කියන්නේ AC එකයි maintenance එකයි වෙන වෙනම වික්කොත් වෙනද පොලේ අපි මේ දෙක වෙන වෙනම කීයට විකුණන්නේ කියන්නේ. හරි. ඔන්න ඔක තමයි කේස් එක. දැන් මේක කඩන්න තියෙනවා අර අපේ 5 step model එකට. හරිද? පළවෙනි step එක මොකක්ද අපි කතා කරමු. පළවෙනි step එක ඇවිල්ලා contract එකක් තියෙනවා කියලා identify කරගන්න ඕනේ. මොකක්ද මේකේ contract contract එක ඇවිල්ලා ඉසෙට් කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා එයා කන්ඩිෂන් එකයි අවුරුදු දෙකක මේන්ටෙනන්ස් සර්විස් එකයි දෙන්න. මෙන්න මේක තමයි contract. contract එක මේක දීලා තියෙනවා. හරිද? 2018 ජනවාරි 1. ඒක තමයි contract එක. දෙවෙනි එක මොකද්ද? අපි කතා කරා performance obligation identify කරගන්න එක. එතකොට මේකේ performance obligation දෙකක් තියෙනවා අපිට. මොනවාද performance obligation? air condition එක sell කරන එකයි අවුරුදු දෙකක maintenance service එක දෙන එකයි. ඒතර performance obligation දෙකයි. තුන්වෙනි එක අපි කතා කරා තුන්වෙනි එක price එක නේ කිව්වේ. transaction price එක. මෙතනදී දැන් අපිට price දෙකක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා customer ගෙවන ගාන මේක ඇවිල්ලා stand alone selling price දෙක එකතු කරලා. මෙතන transaction price එක කියලා කියන්නේ customer company එකට ගෙවන ගාන. ඒ කියන්නේ මෙන්න මේක තමයි transaction price එක විදිහට ගන්න වෙන්නේ. හතරවෙනි එක ඇවිල්ලා allocation එක. allocation එක කියලා කියන්නේ දැන් මෙහෙමනේ. දැන් මේ දෙක වෙන වෙනම වික්කොත් එහෙම වෙනද පොලේ එකක් ලක්ෂය අනිත් එක 1,50,000යි නේ. එතකොට දෙකම වෙන වෙනම වික්කොත් 1,50,000ක් ගන්නවා. දැන් දෙකම 1,20,000 නිකුල්ලා තියෙන. ඒකට රුපියල් 30,000ක ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලානේ. හරිද? එතකොට දැන් අපි බලන්න ඕනේ මේ දෙකට වෙන වෙනම 1,50,000ක් ගන්නවා නම් මෙන්න මේ 1,20,000න් AC එකට කීයක් අරන් තියනවද? සර්විස් මේ මේන්ටෙනන්ස් වලට කීයක් අරන් තියනවද කියලා. ඒ දෙක අපි allocate කරන්න ඕනේ මෙන්න මේක බේස් කරගෙන. මෙන්න මේ stand alone selling price එක බේස් කරගෙන මේක allocate කරන්න ඕනේ performance obligation දෙකට. අන්න ඒකට තමයි අපි කියන්නේ allocation of price කියලා. මම එක පළවෙනියටම 5 step එක මේ පැහැදිලි කරලා කියලා කිව්වා. අන්තිමට revenue එක recognize කරගන්න ඕනේ. පස්වෙනි step එක ඒකනේ. recognize revenue as performance obligation satisfied. එතකොට මේකේ requirement එක තියෙනවා
apply the 5-step model of SLFRS and estimate how much revenue is a company should recognize for the year ended 31st December 2018. මෙන්න මෙතන මෙන්න මේ date එකක් තියෙනවා. මෙතන කියනවා maintenance service එක දෙන්නේ අවුරුදු දෙකකට කියලා. එතකොට මේක ගන්න 2018 ජනවාරි 1. මේ date වැදගත්. හරි. එතකොට 2018 1 ජනවාරි 1 වෙනිදා 1,20,000ක් දීලා AC එක ගත්තනේ අවුරුදු දෙකක් මේන්ටේනන්ස් සර්විස් එක්ක. එතකොට දැන් මේ ගන්න 1,20,000 ඇතුලේ AC එකේ ගානකුත් තියෙනවා. අවුරුදු දෙකටම ගත්ත මේන්ටේනන්ස් සර්විස් එකේ ගානකුත් තියෙනවා. හරිද? එතකොට මෙයා මේක හදන්න කියලා කියන්නේ කවද්ද? 2018 12:31ට රෙවෙනියු එක. හරිද? එතකොට මම මෙතන ගාන හදන්නම්කෝ. හරි. මෙන්න මෙහෙම තමයි අපි මේක allocate කරන උත්තර ටික බලන්න පළවෙනි එක. මෙතින් identify the contract එක මේක මම කිව්වා performance obligation දෙක ඉස්සෙල්ලා කියන්න ඕනේ මෙතන performance obligation දෙකක් තියෙනවා කියලා මේක කියන්න ඕනේ. හරි කියලා තමයි performance obligation දෙක ලියන්නේ. transaction price 1,20,000යි. මෙන්න මේ තමයි allocate කරන්න මේක. ඒ කියන්නේ දැන් අපි ගන්නවා මෙන්න මේ වගේ පොඩි format එකක් හදාගන්න. අපිට පළවෙනියට performance obligation දෙකක් තියෙනවා. ඊට පස්සේ standalone selling prices තියෙනවා අපේ. ඊට පස්සේ transaction price එක allocate කරන්න තියෙනවා. හරි. එතකොට මේක කරන්න තියෙන්නේ දැන් performance මේ standalone selling price දෙක එකතු 1,50,000 නේ. හරි. එතකොට මෙන්න මේ ගාන දැන් air condition එකෙන් අයිති ගාන හොයන්න ලක්ෂ 1,50,000න් බෙදලා 1,20,000න් අඩි කරනවා. එතකොට මෙතන දෙනවා අර 1,20,000න් AC එකට දාලා ගාන. AC එකේ price එක එනවා. එතකොට ඒ වගේ මෙතනට ගත්තොත් මෙතන 50,000 1,50,000න් බෙදලා 1,20,000න් අඩි කරාම 40,000ක් එනවා. මෙතන එන 40,000 මෙන්න මේ 40,000 අවුරුදු දෙකක ගාන. මේක ගන්න අවුරුදු දෙකකනේ. එතකොට මෙන්න මේ එන 40,000 ඇවිල්ලා අවුරුදු දෙකක සල්ලි. ඒ කියන්නේ අවුරුදු දෙකක මේන්ටේනන්ස් සර්විස් වලට. ඒ කියන්නේ 2018 1යි ඉඳන් 12:31 වෙනකන් අවුරුද්දට 1යි 2019 1යි ඉඳන් 2019 12:31 වෙනකන් අවුරුද්දට රුපියල් 20,000යි. එහෙම තමයි බෙදන්නේ. ඒතකොට ගාණය මොකක්ද අහන්නේ? ගාණය අහන්නේ 2018 12:31කින් ඉවර වෙන අවුරුද්දට SLFRS 15 වලට අනුව කීයද estimated revenue එක. හරිද? එතකොට දැන් මෙතනදී ගත්තනේ රුපියල් 80,000 කේස් එකකට. එතකොට මෙතනදී කියනවා මෙන්න මේ මෙතනදී කියනවා Asset company delivers the air conditioner and the legal ownership of the equipment to the customer at the inception. ඒ කියන්නේ customer හම්බෙන වෙලාවේදී legal ownership එකත් මේකේ එයාට transfer කරනවා. එතකොට මෙන්න මේ 80,000 සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ 80,000 මෙන්න මේ 80,000 කිසි අවුලක් නැහැ. මේ 80,000 revenue එකක් විතර ඒ අවුරුද්දේ ගන්න පුළුවන්. මොකද ගානේ කියනවා මෙන්න මේ කස්ටමර්ව හම්බෙච්ච වෙලාවේ මේකේ legal ownership එක කස්ටමර්ට දෙනවා කියලා. හරිද? අන්න ඒ නිසා එතකොට මේ 80,000 මෙන්න මේ අවුරුද්දේ revenue එකක් විතර අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට මේ 40,000 මේ 40,000න් අවුරුදු දෙකකටනේ අදාළ. එතකොට මේ 40,000න් 2018 12:31 අවුරුද්දට අදාළ revenue එක රුපියල් 20,000යි. හරි. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ 80,000යි මේ 40,000න් රුපියල් 20,000කුයි. තමයි revenue එක විදිහට ගන්න වෙන්නේ. ඒතකොට ඊටු 20,000 මොකද්ද? ඒ ඇවිල්ලා ඊළඟ අවුරුද්දේ මේන්ටේනන්ස් සර්විස් එකට ගාන. ඇයි ඒක ගත්තේ නැත්තේ හේතුව? ඒ performance obligation එක තාම fulfill කරලා නැති නිසා. තේරුණාද? එතකොට මෙතනදී අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ 80,000. 80,000 කියන්නේ AC එකේ price එක ඒකයි maintenance service එකෙන් රුපියල් 20,000යි. ඒ කියන්නේ රුපියල් 40,000න් 150යි. ඇයි 150 ගත්තේ? ඉතුරු 2019 අවුරුද්දට දාලා මේන්ටේනන්ස් එකේ සල්ලි ගත්තට ඒ ඔබ්ලිගේෂන් එක තමයි අපි ෆුල්ෆිල් කරලා නැහැ. ඒ නිසා ඒක රෙවෙනියු එකක් විතර ගන්න බැරි නිසා තමයි ගන්න නැත්තේ. හරිද? තේරුණාද? මොකක් කරවලද මේක? මේ වගේ ගණන් මම හිතන්නේ මේ ස්ටෙප් 5ට කඩලා දාන්න මේ විභාගෙට එනවා අපිටත් තාම. මොකක් කරවලද මේක?
ඔයාලට නැද්ද? අපි නම් කරන්නේ. අයියේ ඔව්. එතකොට වර්ෂයට අදාළ රෙවෙනියු එක ලක්ෂයයිනේ. ලක්ෂය 80000 රුපියල් 20000 ලක්ෂය. ඉතුරු රුපියල් 20000 ඊළඟ අවුරුද්දේ රෙවෙනියු එක. හරි. ඒක ගන්න බැරි හේතුව ඇවිල්ලා ඊළඟ අවුරුද්දට අදාළ හින්දාම නෙමෙයි. ඒ performance obligation එක තාම fulfill කරේ නැති හින්දා. ඒක තමයි ඒක ගන්න නැති හේතුව. හරි ඊළඟ අවුරුද්දට අදාළ ඒකම නෙමෙයි හේතුව. මොකද අපි මෙතනදී කතා කරනවානේ දෙයක් recognize revenue as the performance obligations are satisfied. ඒ කියන්නේ මම මෙතන කිව්වා මේ performance මේකේ identify කරගත්ත performance obligation 100% සම්පූර්ණ කරොත් විතරයි මේක revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන් කියලා. ඒතර අතනදී 2019 අවුරුද්දට ගත්ත ගාන තාම satisfy කරලා නැති හින්දා ඒක revenue එකක් විදිහට recognize කරන්න බෑ. SLFRS 15 එකට අනුකූලව. හරි. ඊට පස්සේ contract modification. ඒ කියන්නේ මේ දැන් අපි contract එක පටන් ගත්තම අතරමඟදී contract එකක වෙනසක් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන් contract එකක්. හරිද? ඒ කියන්නේ contract එකක් modify කරන්න පුළුවන්. සමාලෝචනය කරන්න පුළුවන් contract. ඒ කරන විදිහ එකක් ඇවිල්ලා contract එකේ scope එකකින් වෙන්නත් පුළුවන්. අනිත් එක ඇවිල්ලා contract එකේ price එකකින් වෙන්නත් පුළුවන්. නැත්තම් දෙකම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්කෝප් එක කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ contract එකෙන් agree වෙනවානේ මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් අපි විකුණන්න. අන්නේ විකුණන භාණ්ඩ ඒකක ගාන හරි සේවා ප්‍රමාණය හරි වැඩි වුණොත් අපි ඒකට කියනවා changing the scope කියලා. හරිද? එතකොට අර අපි විකුණනවානේ මේ අර stand alone selling price එකට ගාන අන්න ඒ වගේ ඒවල වෙනස්කම් වෙලා අපි selling price එක වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා changing the price කියලා. එතකොට මෙන්න මේ දෙක දැන් contract එකේ scope එක හරි price එක හරි නැත්නම් මේ දෙකම එකපාර හරි වෙනස් වුණොත් තමයි මේ contract එක modify වෙනවා කියලා කියන්නේ. ඔය දෙක වෙනස් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන තියෙනවා the scope of the contract increases because of the addition of promised goods or services that are distinct. Distinct කියලා කියන්නේ අපි contract එකෙන් exchange කරන්න agree වෙන භාණ්ඩ හරි සේවා ටික හරි තමයි distinct කියලා කියන්නේ. හරි? මෙන්න මේකේ තේරුම මේක. එතකොට මෙන්න මේක කියන විදිහට ස්කෝප් එක වෙනස් වෙනවා කියලා කියන්නේ තියෙන භාණ්ඩ ප්‍රමාණය වෙනස් වුණොත් ප්‍රයිස් එක වෙනස් වෙනවා කියලා කියන්නේ අර මං කිය විදිහට ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක ස්ටෑන්ඩ් ඔන් සේම් ප්‍රයිස් එකත් එක්ක ඒ ප්‍රයිස් එක වෙනස් වුණොත් මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් මොඩිෆයි වෙනවා කියලා අපි කියනවා. හරිද? ඒතර කොන්ට්‍රැක්ට් එක මොඩිෆයි වෙන්නේ එක්ක ස්කෝප් එකෙන් එහෙම නැත්නම් ප්‍රයිස් එකෙන් නැත්නම් දෙකෙන්. ඔය විදිහට තමයි කොන්ට්‍රැක්ට් එක මොඩිෆයි වෙන්න පුළුවන්. හරි. performance obligation දැන් හරි මේක කරා මේක පුළුවන් වෙන්න ඕනේ measurement එකත් අපි දැන් ඉවරයි measurement එක step 5ට කඩලා කොහොමද SLFRS 15 ට අනුව measure කරන්න කියලා අපි කතා කරා දැන් හරි දැන් එමු contract එකේ cost එකට හතරවෙනි earning outcome එක හරි මෙතන තියෙන performance obligation හරි මේක කරමු performance obligation මෙතන තියෙනවා අපිට දැන් මම ගන්න performance obligation කියලා කියන්නේ promising a contract with a customer to transfer to the customer මෙතනදී අපි contract එක මගින් customer ට transfer කරන්න ඉන්න දේ තමයි අපේ performance obligation එක කියලා කියන්නේ. එතකොට මේ performance obligation එක අපිට bundle of goods කියලා එකක් එක පැත්තකින් ගන්න පුළුවන් නැත්නම් series of goods කියලා වෙන පැත්තකින් තව පැත්තකින් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ distinct කියලා කියන්නේ මම ආයි කියන distinct කියලා කියන්නේ මේ performance obligation එකෙන් අපි දෙන්න බලාපොරොත්තු වෙන goods or services. ඒක තමයි distinct කියලා කියන්නේ. හරි? එතකොට මේකට උදාහරණයක් කිව්වොත් දැන් ඔයා හිතන්න ඔයාගේ personal usage එකට mobile phone එකක් සල්ලි වලට ගන්නවා කියලා. එක good එකයි
නැත්නම් එක සර්විස් එකයි. බන්ඩල් කියලා කියන්නේ ඒක. හරි. එක්ක ඔයා ගන්න එක good එකක් නැත්නම් එක සර්විස් එකක්. ඔයාගේ personal usage එකට ඔයා mobile phone එකක් සල්ලි වලට ගන්නවා. ඒකේ අනිත් පැත්ත series of goods කියලා කියන්නේ ඒ කියන්නේ that are substantially the same and have the same pattern of transfer. ඒ කියන්නේ දැන් හිතන්න මේකට උදාහරණයක් ගන්න පුළුවන් ඔයාගේ business එකකට එකම જાතියේ ෆෝන් ගන්නවා ගොඩක්. ඒතර මෙතන ගත්ත එකයි මෙතන එකම જાතියේ ෆෝන් ගොඩක් ගන්නවා. මේක තමයි මේ bundle of goods කියන එකේ series of goods කියන එකේ වෙනස. හරිද? මෙතනදී එකයි හැමතිස්සෙම එක good එකක් නැත්නම් එක service එකක්. මෙතනදී ඒ good එකේ හරි ඒ service එකේ හරි series එකක් වා ගන්නවා. මෙතන purpose එක නම් මෙතන වා ගන්න personal use එකට මෙතනදී වා commercial use එකට තමයි ගන්න. හරිද? එතකොට මේ performance obligations කියන ඒවා contract එකක එකක් තියෙන්නත් පුළුවන් කිහිපයක් තියෙන්නත් පුළුවන්. හරි? එතකොට මේ අපි distinct එක ගැන කතා කරොත් ඒ කියන්නේ අපි good එක හරි service එක ගැන කතා කරොත් එහෙම අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් bundle of goods කියලා එකක් තියෙනවා. series of goods කියලා එකක් තියෙනවා. bundle කියන්නේ එකක්, series කියන්නේ එකම වගේ goods series එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට මේ දෙක තමයි මේ performance obligations වල තියෙනෝනේ කොටස් දෙක. හරිද? හරි. මෙතන තියෙනවා distinct good and service කියන එකේ මේක standard edition මේක තියෙන්නේ SLFRS 15 provides two very specific criteria that must both be met in order for a good and services to be considered distinct. මෙතන කියනවා the customer must be able to benefit from the good or service either on its own or together with other readily available resources. ඒ කියන්නේ දැන් අර කතා කරන්නේ distinct කියලා එකක්. ඒ කියන්නේ අර අපි transfer කරන good එක හරි service එක හරි. ඒතර මෙන්න මේක ඒ විදිහට අඳුර ගන්න නම් standard එකෙන් කියනවා එක්කෝ මෙන්න මේ good එකෙන් හරි service එකෙන් හරි ඒක වෙනම එක්කෝ customer කෙනෙක් ඒකෙන් benefit එකක් වෙනම ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකත් එක්ක තියෙන තව මොන හරි resources එක්ක සම්බන්ධ කරලා ඒකෙන් benefit එකක් ගන්න පුළුවන් වෙනවා. ඒකෙම කියන්නේ මෙහෙමයි. ඒ අදාළ බාණ්ඩෙන් හෝ සේවාවෙන් කස්ටමර්ට මොකක් හරි benefit එකක් තියෙන්න ඕනේ. හරිද? නිකන් කිසි benefit එකක් නැති බාණ්ඩයක් හෝ සේවාවක් හරි contract එකකින් transfer වෙන්න බෑ. ඒ transfer වෙන distinct එකේ කස්ටමර්ට මොකක්ම හරි benefit එකක් කස්ටමර්ට තියෙන්න ඕනේ. ඒ benefit එක ගන්න නම් ඒ බාණ්ඩේ තනියෙන් පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව මොන හරි තියෙන resources එක්ක එකතු කරලා ඒකේ benefit එක ගන්නත් පුළුවන්. හැබැයි benefit එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක the good or service is separately identifiable from other goods and services in the contract. ඒ කියන්නේ දැන් contract එකේ තියෙනවා නම් බාණ්ඩ වර්ග කිහිපයක්. හරි? contract එක ඇතුලේ contract එක අපි කතා කරද්දී සම්පූර්ණ overall කතා කරද්දී contract එකක් ඇතුලේ බාණ්ඩ වර්ග කිහිපයක් තියෙනවා නම් අපිට අපේ district එක අනිත් ඒවා වලින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙනත් ඕනේ. මෙන්න මේ කියන දෙක මීට් වෙනවා නම් අපි ඒක SLFRS 15 යටතේ distinct එකක් කියලා අපි අඳුර ගන්නවා. consider කරනවා distinct එකක් කියලා. පළවෙනි එක customer ට benefit එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ good එකෙන්. ඒක තනියෙන් පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් වෙන තියෙන resources එක්ක පාවිච්චි කරලා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව contract එකේ තියෙන අනිත් goods එක්ක වෙනම අඳුර ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට මෙන්න මේ A B කියන දෙක තියෙනවා නම් අපි මේ දෙක distinct good එකක් හෝ service එකක් කියලා අපි SLFRS 15 එකේ යටතේ අඳුර ගන්න පුළුවන් අපිට. හරිනේ? මෙතනින් හරිය තීරණය තියෙන්නේ. හරි. මෙතනින් ගණන් තියෙනවා. determine the transaction price. එතකොට අපි කතා කරපු මෙන්න මේකේ. මෙන්න මේ කතා කරපු transaction price එක. මෙන්න මේක කොහොමද determine කරන්නේ කියලා දැන් කතා කරන්නේ. හරි. එතකොට මේ transaction price එක determine කරගන්න පුළුවන් ක්‍රම පහක් දීලා තියෙනවා standard එකේ. හරි? මට විනාඩියක් දෙන්න. හරි. standard එක ඇතුලේ මෙන්න මේ transaction price එක determine කරන්න අපිට තියෙනවා ක්‍රම
පහක් දීලා දෙනවා. පළවෙනි එක variable consideration. variable consideration එකේ අපි කතා කරන්නේ අපිට අපි discounts ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට prices varieties තියෙනවා නම් ඒ කියන්නේ prices කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට price එකක් තියෙනවා අපි discount එකක් දෙනවා නම් යම් කිසි ගාණක්. එතකොට අන්නේ discount එක අන්න ඒ වගේ අර වෙනස් වෙන ඒවා consider කරලා තමයි price එක බලන්නේ. දෙවෙනියට constraining estimates of variable consideration. හරිද? තුන්වෙනි එක the existence of a significant financing component. ඒ කියන්නේ අපි කතා කරන්නේ මෙතනදී මේ time value එක. ඒ කියන්නේ දැන් අපි අනාගතයේ හම්බෙන්න තියෙන cash flow එකක් අද බලනවා නම් අපි අර financing වල කතා කරන discount කරනවා කියලා cash flow එක. ඒ කියන්නේ මොකද්ද මේ අපි කියන්නේ මේ වර්තමානයේ අන්න ඒ වගේ. මෙතන කියන්නේ the existence of the significant financial component. ඒ කියන්නේ මේ financing component එක. ඒ කියන්නේ discounting කියන method එක. ඒ කියන්නේ අපි වර්තමානයේ සැලකිලිට ගන්නවා මෙන්න මේකදී. හරි? තුන්වෙනි එක non cash consideration. ඒ කියන්නේ මේ අපි contract එකෙන් මුදල්මය දේවල් වලට වඩා තව මොනවද දෙන්නේ කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මම කතා කරන මුලින්ම අර consideration එකක් කියලා දෙයක්. ඒකේ මම කියවනේ ඒක cash වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් non cash වෙන්නත් පුළුවන්. මෙතනදී කතා කරන්නේ මේ pricing වලදී. transaction price එක determine කරද්දී අපි මේ non cash consideration එකක් මෙතනදී සැලකිලිට ගන්නවා කියලා. ඒ කියන්නේ promotions වගේ දේවල්. හරි. promotions වගේ ඒ වගේ දේවල් උත් මෙතන සැලකිලිට ගන්නවා. අන්තිම එක consideration payable to customer. මෙතන මෙන්න මේ consideration payable to customer. දැන් සාමාන්‍ය contract එකේ මොකක්ද වෙන්නේ? ඔයා customer කෙනෙක්ට මොකක් හරි customer කෙනෙක් එක්ක මොනවා හරි බාණ්ඩයක් විකුණන්න contract එකකට ඇවිල්ලා ඔයා ඒක වික්කට පස්සේ ඒ customer වාට සල්ලි දෙනවා. ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි මේක අනිත් පැත්තට එන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ සමහර වෙලාවට customer ඔයාගෙන් ගාණක් ගන්න පුළුවන් හේතුව ඔයා ඒ contract එක ඇතුළතදී ඔයාගෙන් මොකක් හරි වැරද්දක් වුණා කියලා හිතන්න. දැන් මෙහෙමයි. උදාහරණයක් විදිහට දැන් ඔයා construction company එකක් හිතන්න. ඒතර construction company එක කවුරු හරි customer කෙනෙක් එක්ක contract එකට එනවා. මාසයක් ඇතුළත එයාට ඕනේ building එකක් හදලා දෙන්න. හරිද? එතකොට දැන් ඒ customer මොකද්ද කරන්නේ? ඒ customer මොකක් හරි plan එකක් උඩ ඒ කියන්නේ මාසෙකින් විතර building එක ඉවර කරාට පස්සේ business එකක් පටන් අරන් මොකක් හරි ගන්න ලාභයක් ගන්න තමයි දැන් එයා plan කරන්නේ. එතකොට හදිස්සිය හරි මේ company එකට මාසයක් ඇතුළත ඒක ඉවර කර يعني contract එක ඉවර කරලා දෙන්න බැරි වුණොත් customer ඒ කියන්නේ එයා contract එකට දෙන මාසය ඇතුළත එයාට ඒ contract එක ඉවර කරන්න බැරි වෙලා ඒකෙන් මොකක් හරි පාඩුවක් වුණොත් කස්ටමර්ට පුළුවන් ලීගලි ඒක ඔයාගෙන් ක්ලේම් කරන්න. හේතුව ඔයා contract එකේ ඔයා එකග වෙච්ච performance obligations ඔයා හරියට කරේ නැහැ. හේතුව ඒක. ඒතකොට ඒ වගේ වෙලාවක customer legal case එකක් දාලා වන්දියක් කිල්ලුවොත් ඔයාට ඒ වන්දිය ගෙවන්න වෙනවා. company එකේ විදියට. මොකද ඔයා ඒක ඔයාගේ වැරද්දෙන් එයාට වෙච්ච පාඩුවක්. තේරුණාද? ඒක තමයි consideration payable to customer ගැන අන්න ඒ වගේ මම උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ කස්ටමර්ට ගෙවන්න වෙන්න අවස්ථා තියෙන සමහර වෙලාවට ඔයාට ඔයාගේ වැරද්දක් හේතුවෙන් හරි මොකක් හරි හේතුවක් උඩ ඔයාට කස්ටමර්ට ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒක නෙමෙයිනේ contract එකේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඔයා කස්ටමර්ට performance obligation fulfill කරාම කස්ටමර් තමයි ඔයාට ගාණක් දෙන්නේ. හැබැයි ඒක මගදී වැරදුනොත් ඒ project එක නැත්නම් ඒ contract එක කස්ටමර්ට මොකක් හරි loss එකක් වෙලා customer legal case එකක් හරි එහෙම දාලා ඔයාගෙන් වන්දියක් ඉන්නොත් ඔයාට වන්දිය ගෙවන්න legally. හරිද? ඒක තමයි consideration payable to customer කියලා කියන්නේ. හරි. එතකොට මේ transaction price එක allocate කරන එක. මෙතනදී මෙන්න මේ හතරෙන් එක දැන් කතා කරන්නේ. හරි. transaction price එක allocate කරනවා. හරි. එතකොට දැන් අපි අර ගානේ හැදුවනේ මේක. දැන් දන්න මේක allocate කරන විදිය.
අපි අර ගාන හදද්දි කොහොමද allocate කරේ? අර අපේ stand alone selling prices වෙන වෙනම අරගෙන ඒකේ දෙක එකතුවෙන් බෙදලා අපි වැඩි කරනවා transaction price එකේ. හරි ඒක තමයි මෙතන තියෙන්නේ. how to allocate on the relative standalone selling price basis. ඒකට කියන්නේ අපි අර මේ method එකට කියන්නේ standalone selling price basis එක කියලා. හරි. එතකොට අපි මේකෙදි මේ discount ඒ වගේ දේවල් මේකෙන් accept කරනවා කියලා කියනවා. එතකොට standalone selling price එක සමානයි. ඒ කියන්නේ standalone selling price කියලා කියන්නේ the price at which an entity would sell a promised good or service separately to a customer. ඒ කියන්නේ අපි කතා කරපු උදාහරණේ අපි කියවනේ AC එක ලක්ෂයයි මේන්ටෙනන්ස් සර්විස් එක 50000යි කියලා. අන්න ඒ දෙක තමයි ස්ටෑන්ඩ් alone selling prices දෙක. ඒතර අපි මේ දෙකම වෙන වෙනම වික්කොත් එහෙම 1,50,000ක් යනවා. අර කස්ටමර්ගේ ඇග්‍රීමන්ට් එකට අනුව එයා දෙකම ගන්න ඉඳලා 1,20,000කට දුන්නා. ඒතර අපි මොකද්ද කරේ ඇලොකේට් කරද්දි? අපි අර ස්ටෑන්ඩ් alone selling price එක වෙනම අරගෙන ඒක ඒ දෙක එකතුවෙන් බෙදලා වැඩි කරා transaction price එකෙන්. එහෙමනේ අපි ගත්තේ. එහෙමනේ ගත්තේ මතකයිනේ. ඒ කියන්නේ අර අපි AC එක හිතුවේ කොහොමද? ලක්ෂ බෙදුවා 1,50,000යි වැඩි කරා 1,20,000යි. කොහොම අරන්නේ අපිට 80,000ක් ආවේ? ඒක තමයි කියන්නේ. හරි? ඔන්න ඔය විදිහට තමයි මේ stand alone selling price එකට අපි transaction price එක allocate කරන්නේ. So allocate the transaction price කියන්නේ මෙන්න මේක. මේක අපි උදාහරණයක් කරා හරි. මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න. මම ඉස්සරහට කරගෙන යනවා මේක. මොකක් හරි අවුලක් තියෙනවද මේක? ප්‍රශ්න මොකක්ද තියෙනවා නම් අහන්න. අවුලක් නැහැ. හරි. මේක කතා කරන්නේ අපි performance obligation එකක් සම්පූර්ණයෙන් satisfy කරාට පස්සේ ඒ ගාන කොහොමද අපි revenue එකක් විදිහට identify කරගන්නේ කියලා. හරිද? එතකොට මේකෙදි අපිට ක්‍රම දෙකක් තියෙනවා. overtime එකයි at a point in time කියන එකයි. මේ දෙකේ වෙනස ඇවිල්ලා overtime කියලා ඒක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට මේ සර්විස් එකකට. ඒ කියන්නේ දැන් අපි සර්විස් එක කස්ටමර්ට දුන්නට පස්සේ කස්ටමර් අපිට සල්ලි ගෙවනවා. ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට good එකක් රිසීව් කරද්දී කොහොමද සාමාන්‍යයෙන් වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩයෝ සේවාව ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ඒත් එක්කම අපිට සල්ලිත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ ට්‍රාන්ස්ෆර් කරන වෙලාවෙදිම ඒ ටයිම් එකේම ඒ පොයින්ට් එකේදීම සල්ලි හම්බ වෙනවා. හැබැයි සර්විස් එකක් සාමාන්‍යයෙන් අපි සර්විස් එක දුන්නට පස්සේ තමයි අපිට සල්ලි හම්බෙන්නේ. හරිද? අන්න ඒක තමයි මෙන්න මෙතන මේ ක්‍රම දෙකක් කියලා තියෙන්නේ. ඒතකොට මේක අයිති වෙන්නේ සාමාන්‍යයෙන් ඕවර් ටයිම් කියන එක සර්විස් එකක් සම්බන්ධයෙන් at a point of time කියන එක අපිට අයිති වෙන්නේ සාමාන්‍යයෙන් good එකක් සම්බන්ධයෙන්. හරි? මෙතනට ගන්න කරපු මොනවාගේ හරි අවුලක් තියෙනවද? මේ transaction price වලින්. ප්‍රශ්න නැද්ද මම කරන් යනවා ඉස්සරහට. හරි. මේක තමයි දැන් කරන්නේ. contract cost එක. හරි. එතකොට දැන් මේ contract එකේ cost එක ගැන කතා කරද්දී මේ contract cost එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි? පළවෙනි එක තමයි cost to obtain a contract.
ඒ කියන්නේ අපි කොන්ට්‍රැක්ට් එක අපිට ගන්න අපි දරන්න ඕන පිරිවෙල. හරිද? දෙවෙනි එක cost to fulfill a contract. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට ඉස්සෙල්ලා එකපාරට දැන් කොන්ට්‍රැක්ට් එකක් දුන්නා කියලා ඔයාලට එකපාරට ගිහිල්ලා කොන්ට්‍රැක්ට් එක අරන් ඉන්න බෑ. කස්ටමර්ත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා. හරිද? ඒකට ප්‍රොමෝෂන් කරන්න ඕනේ. ඊට පස්සේ ડોකියුමන්ටරි charges තියෙනවා. ඊට පස්සේ එම්ප්ලොයිස්ලා බලන්න ඕනේ. උතර ඕවල ලීගල් වැඩ කරන්න තියෙනවා. ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? නිකන් ඒ කියන්නේ කාටරි හිතිච්ච ගමන් ගිහිල්ලා ඇග්‍රීමන්ට් එකක් ගහලා කොන්ට්‍රැක්ට් එක අරන් ඉන්න බෑ. හරිද? එතකොට කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ කොස්ට් එක අපිට මේකට අපි ඉනිෂියල් කොස්ට් කියලා කියන. කියන්නේ ඔප්ටේන් කොස්ට් එක කියලා කියනවා. ඔප්ටේන් කොස්ට් එකයි ඊට පස්සේ අපි කොන්ට්‍රැක්ට් එක අපිට ගත්තාට පස්සේ එතනින් එහාට අපි ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන performance obligations ටික fulfill කරගෙන යන්න අපිට දරන්න ඕන කොස්ට් එක. ඒතකොට කොස්ට් වර්ග දෙකයි. මෙන්න මේ කොස්ට් එක ඒ කියන්නේ මේ obtaining කොස්ට් එක මේකට අයිති sales commission, legal fees, bonuses to employees. ඒ කියන්නේ මේ employees ට වැඩිපුර bonus දෙනවා නම් ඒ කොස්ට් එක. හරි? එතකොට මෙන්න මේ obtaining cost එක කියන එක අපිට capitalize කරලා amortize කරන්න පුළුවන්. capitalize කරනවා කියලා කියන්නේ අපි ප්‍රාග්ධනිත කරනවා. amortize කරනවා කියලා කියන්නේ ඒක ක්‍රමක්ෂය කරනවා. ඒ කියන්නේ දැන් අපි contract එකක් ගන්න කෙටි කාලින නෙමෙයි සාමාන්‍ය. contract එකක් කියන එක සාමාන්‍යයෙන් දිගු කාලිනව යනවා නම් මෙන්න මේ contract එක obtain කරගන්න යන cost එක ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට ඒක ප්‍රාග්ධනිත කරන්න. capitalize කරන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ ටික විතර හැබැයි. මෙන්න මේ obtaining cost එක විතරයි. හරිද? ප්‍රාග්ධනිත කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ඔයාගේ contract period එක පුරා ඒක amortize කරලා දාන්න. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් වත්කමක් කරා වත්කම ෂෙයා කරනවා වගේ. හරිද? මුලින්ම මෙන්න මේ ටික capitalize කරා ප්‍රාග්ධනිත කරා ව්‍යාපාරේ ඊට පස්සේ contract time period එකෙන් මේක දිගට amortize කරන් යන්න තියෙනවා. නිකන් වත්කමක් ගත්තට පස්සේ ඒක ශේෂපත්‍ය වත්කම් වලට දාලා අවුරුද්දෙන් අවුරුද්ද ෂෙයා කරනවා වගේ. ඒ වගේ වැඩක්. capitalize කරලා amortize කරනවා. හරි? මේක fulfill cost එක capitalize කරන්න පුළුවන් වාට මෙන්න මේ criteria තුන meet වෙනවා නම් විතරයි. හරිද? හැබැයි මෙන්න මේ cost එක මෙන්න මේ කියන standard වල අදාළ වෙන්නත් බෑ. ඒ කියන්නේ LKS දෙක inventories 16 property plant and equipment නැත්නම් 38 intangible assets. මෙන්න මේ කියන standard තුනට අදාළ cost වෙන්න බෑ මේ වලට ගන්න. ඒතර ඒවට අදාළ දෙයක් නම් ඒ ස්ටෑන්ඩඩ් එකට යන්න ඕනේ මෙන්න. හරිද? එහෙම නැතුව මෙන්න මේ cost එක fulfill කරන්න යන cost එකෙන් මේ යන කනිත් cost වර්ග තව තියෙනවනේ cost එකේ කියලා. ඒවා මෙන්න මේ කියන criteria වලට අදාළයි නම් ඒවා capitalize කරන්න පුළුවන්. පළවෙනි එක the cost relate directly to the contract. ඒ කියන්නේ contract එක fulfill කරන්න ඍජුවම දායක වෙන පිළිවෙල. directly attribute කරන්න පුළුවන් cost එක capitalize කරන්න පුළුවන්. දෙවෙනියට the cost generate or enhance resources of the entity. ඒ කියන්නේ ඒ අදාළ cost එක නිසා entity එකේ තියෙන resources වැඩි ඒ කියන්නේ enhance කරන්න පුළුවන් නම් ඒවල ඵලදායකතාවය වැඩි කරන්න පුළුවන් නම් ඒ වගේ cost එක capitalize කරන්න පුළුවන්. තුන්වෙනි එක the cost are expected to be recovered. ඒ කියන්නේ contract එකෙන් මේ contract එකට දරන cost එක contract එක මගින්ම recover කරගන්න පුළුවන් නම් ඒවත් capitalize කරන්න පුළුවන් වාට. මතක තියාගන්න contract එකේ fulfill cost එක capitalize කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තුනම තියෙනවා නම් විතරයි. එකක් දෙකක් බෑ මේ තුනම තිබ්බොත් තමයි මෙන්න මේවා තිබ්බොත් තමයි මේ cost එක capitalize කරන්න පුළුවන් වාට. නැත්තම් capitalize කරන්න බෑ. එහෙම වුණොත් වාට ඒක ආගේ expense එකක් විදියට P&L එකට charge කරන්න වෙනවා. capitalize කරන්න පුළුවන් මෙන්න මේවා මේ criteria තුන meet වෙනවා විතරයි. හරිද? එතකොට contract cost එක කොටස් දෙකයි. cost to obtain, cost to fulfill. obtain එකට නම් sales commission, legal fees, bonuses to employees. එතකොට මේවා අපි කෙලින්ම capitalize කරන්න පුළුවන්. capitalize කරලා ඒ ටික amortize කරලා දාන්න ඕනේ. ඊට පස්සේ main fulfill cost එක inventories, property plant, intangible assets වලට අදාළ නැති ඒවා
මෙන්න මේ ක්‍රයිටීරියාස් තුන මීට් වෙනවා නම් ඒව කැපිටලයිස් කරන්න පුළුවන් අපිට. හරි? ඒක තමයි කොන්ට්‍රැක්ට් වල කොස්ට් එක විදිහට ගන්න. හරිද? හරි අන්තිම කොටස presentation and disclosure. ඒ කියන්නේ මේ මෙන්න මේ SLFRS 15 වලින් මොනවද මේ පොත්වල පෙන්වන්නේ. පළවෙනියටම පෙන්වන්න ඕනේ මේ අපි දැන් කොන්ට්‍රැක්ට් එකකින් අපිට අයිති වෙන asset එක හරි liability එක හරි statement of financial position එකේ පෙන්වන්න ඕනේ. හරිද? මොනවද ඇප්ලයි කරපු SLFRS 15 වල තියෙන ජජ්මන්ට්ස් මොනවද කියලා අපි පෙන්වන්න ඕනේ. අන්තිමට assess recognize from the cost to obtain or fulfill a contract with customers. ඒ කියන්නේ අර අපි කතා කරපු මේ contract එකේ cost එක ගැන මේ කියන්නේ. හරි? fulfill cost එකයි obtain cost එකයි මොනවද කියලා පෙන්වන්න ඕනේ. හරිද? පාඩම එච්චරයි තියෙන්නේ. අනිත් එක අපිට ගණන් ටිකක් තියෙන ටික හදන්න මේ theory වල මොනවද තේරෙන දේවල් තියෙනවද කටද? theory වල අවුලක් තියෙනවා නම් කියන්න. නැත්නම් අපි ගණන් ටික හදමු. අයේ ඔව්. අර මේ අර කැපිටලයිස් කරද්දී අර කාරණා තුනක් කිව්වනේ අනේ එතන පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්. නේද? ඔව් අයියෝ. ඒක මෙහෙමයි. දැන් අපි cost එක කතා කරන්නේ obtain cost එක. ඒක අපිට කොහොමද capitalize කරන්න වෙනවා. මේක අනිවාර්යෙන් capitalize කරන්න ඕනේ කම්පැනි එක. හරිද? මේකෙදි මේ ස්ටෑන්ඩඩ් වලට අයිතිව අමතරව මේකෙන් කියලා කියන්නේ පළවෙනි එකේ කියන්නේ the cost related directly to the contract. ඒ කියන්නේ මේ contract එක fulfill කරන්න directlyම එන cost එක. අර අපි මේ costing වල කතා කරන්නේ මේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් පිරිවැය කියලා. ඒ කියන්නේ නිෂ්පාදනයේට කෙලින්ම අයිති පිරිවැය ටික. අන්න ඒ වගේ මේකේ contract එක fulfill කරන්න directly අපිට දරන්න වෙන පිරිවැය. ඒ කියන්නේ මේවා කෙලින්ම දරන්නේ contract එක වෙන්නේ. contract එක fulfill කරන්න තමයි directly ඒක attribute කරන්න පුළුවන් වෙන්නේ. හරිද? දෙවෙනි එකේදී ඒ අදාළ cost එකෙන් අපේ resources enhance වෙනවා නම් entity එකේ resources enhance වෙනවා නම් ඒ cost එක capitalize කරන්න පුළුවන්. හරිද? මම මේ නිකන් තේරෙන්නේ නැත්නම් මේ තේරුම් ගන්න ඉඳලා කියන්න මේ විභාගෙ ලියන්න එපා. දැන් අර අපි කතා කරන්නේ මේ ඔයගොල්ලෝ එළවලු වලදී ෂෙයා පාඩම කතා කරද්දී අර මැද්දේ ප්‍රාග්ධනිත වියදම් දරනවා. දරුවට පස්සේ අර ඒවල ඵලදායීතාව වැඩිනොත් එහෙම ආපහු අර ඵලදායී ජීව කාලය වැඩි වෙනවා කියලා. අන්න ඒ වගේ මේකත්. ඒ කියන්නේ මෙන්න මේ දරන cost එකකින්ද කම්පැනි එකේ resources enhance වෙනවා නම් ඒ cost එක අපිට capitalize කරන්න පුළුවන්. අර ෂෙයා වලදී ප්‍රාග්ධනිත වියදම දරනවා වගේ ඒ වගේ එකක්. ඒක නෙමෙයි තේරුම් නෙමෙයි. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න නිසා කිව්වේ. හරි. ඊට පස්සේ the cost are expected to be recovered. ඒ කියන්නේ සමහර පිරිවැයවල් තියෙනවා අපි මේ පිරිවැය දරන්නේ contract එකෙන් cover කරන්න හිතාගෙන. ඒ කියන්නේ දැන් අපි contract එකෙන් ගන්න ඕනේ customer ගෙන් ගාණක් contract එකට. අන්න ඒ ගාණෙන් අපි සමහර cost මේ පිරිවැයවල් තියෙනවා අපි දරලා අපි මේ පිරිවැයට ගෙවලා company එකෙන් ගෙවලා ඒක අර contract එකේ customer ගෙන් recover කරගන්න බලාපොරොත්තු වෙන තමයි ඒක දරන්නේ. හරිද? අන්න ඒ වගේ cost එකක් තමයි මේ තුන්වෙනිට කියන්නේ.
the cost are expected to be recovered. ඒ කියන්නේ recover කරගන්න පුළුවන් cost එකක් නම් අපිට අපි ඒක capitalize කරනවා. හරිද? හරි අයියේ thank you. වෙන මොනවද ප්‍රශ්න තියෙනවද? අයියේ ඔව්. මේ දැන් ඔයතන ෆුල්ෆිල් වුනේ නැත්තම් එතකොට ඒ කොස්ට් එක දාන්න ඕනේ මේ ලයබිලිටි එකක් විදිහටද නැත්තම් මේ එක්ස්පෙන්ස් එකක් විදිහට? performance obligations fulfill වුනේ නැත්නම් ඔව්. ඒක එතකොට අපිට මෙතන කතා කරන්න අපි මේ presentation එකේදී දැන් අපි දැන් අර AC කතාවට AC එකට අපි අවුරුදු 2ක ගන්නවානේ. අවුරුදු 2ක් ගත්තට අපිට එක අවුරුද්දයි අපේ 2018 12 31 න්න කරකින්. මෙතනදී අපි ගත්තනේ මෙතන මේ 40 10 20 ගත්තේ. ඉතුරු 20 ඇවිල්ලා අපි අර ඊළඟ අවුරුදු දෙකක් වෙනින් තවත් දැන් අරන් තියෙනවා. එතකොට ඒක යන්නේ අපේ liabilities වලට. එතකොට මේ liability වලින් ඊළඟ අවුරුද්දේ liability වලින් අයින් වෙලා අපේ revenue එකක් විතර එනවා. හරිද? හරි thank you. හරි. අපි මේකේ තියෙන ගණන් ටික අද නෑ ගණන් තව 4ක් තියෙනවා අපේ. හරි ගණන් ටික අද. මේක අයිති මේ ගණන් අහලා තියෙන්නේ මේ transaction price එකෙන්. හරි. බලන්න දෙවෙනි එක XYZ company enters into a contract with a customer on 1st June 2018 to sell a product A for 100 per unit. If the customer purchases more than 1,000 units of product A in a calendar year, the contract specifies that the price per unit is respectively reduced to 90 per unit. Financial year in end of the company is 31st December. එතන මෙතනදී කියන්නේ ජූනි 18 කස්ටමර් කෙනෙක්ගේ කොන්ට්‍රැක්ට් එකකට එනවා ප්‍රොඩක්ට් A එකෙන් A විකුණන්න එකක් රුපියල් 100 ගන්න. එතකොට මේ කස්ටමර් යුනිට් 1000ට වඩා ගන්නවා නම් මේ එකක කොස්ට් එක 100 ඉඳන් 90 වෙනකන් අඩු වෙනවා. රුපියල් 10කින් දැන් ඩිස්කවුන්ට් එකක් දෙනවලු. හරිද? Discuss the accounting treatment of the above scenario for the financial statements as at 31st December 2018. හරි පළවෙනි එක. Entity has previous experience with this customer and it is highly probable that the number of products will exceed the given threshold. පළවෙනි එක අහනවා මෙන්න මේ කස්ටමර්ත් එක්ක මේ A කියන ප්‍රොඩක්ට් එක විකුණන්න මේ කොන්ට්‍රැක්ට් එකට ආපු කස්ටමර්ත් එක්ක මේ කම්පැනි එකට previous experience තියනලු. ඒ වලට අනුව මෙයා අනිවාර්යෙන් මේ threshold එක මේ සීමාව ඉක්මවලා යුනිට්ස් ගන්න තියෙන අවස්ථාව වැඩි කියලා කියනවා. එහෙම වුණොත් අපි බලන්න ඕනේ probability එක. අපි අර කතා කරන්නේ pricing method වල variable consideration කියලා එකක්. හරිද? අන්න ඒකේදී අපි කතා කරපු විදිහට මේ varieties of prices කියන ඒවා මෙතනදී සලකා බලන්න වෙනවා. හරිද? දැන් මෙතනදී අපිට බලන්න වෙන්නේ මේ ගානට අනුව probability එක. ඒ කියන්නේ දැන් මේක දෙන්නේ past experience එකත් එක්කනේ. Entity has previous experience. එතකොට මෙන්න මේ කම්පැනි එකට මේ කස්ටමර්ත් එක්ක previous experience එකක් තියෙනවා. මෙයා අනිවාර්යෙන් යුනිට් 1000ට වඩා නැත්නම් මේ threshold එකට වඩා වැඩිපුර අනිවාර්යෙන් ගන්නවා කියලා. එතකොට කම්පැනිය estimate කරද්දී price එක මෙයා දන්නවා යුනිට් 1000ට වඩා ගන්නවා කියලා. මෙයා price එක විදිහට ගන්නේ 100 නෙමෙයි 90. හේතුව මෙන්න මේ previous experience එකට අනුව මේගොල්ලෝ දන්නවා මේ customer අනිවාර්යෙන් මේ threshold එකට වැඩියෙන් ගන්නවා කියලා. ඒ නිසා අපි දැන් accounting treatment එක discuss කරන්න කිව්වම මේකේ අහනවා entity has previous experience with this customer and it's highly probable. ලොකු probability එකක් තියෙනවලු මෙන්න මේ given threshold එක exceed කරන්න. highly probable මේ වචන. හරි? highly probable කිව්වම ලොකු probability එකක් තියෙනවලු 1000ට වඩා වැඩියෙන් ගන්න. එහෙනම් ඔයාලට price එක විදිහට ගන්න වෙන්නේ රුපියල් 100 නෙමෙයි 90. දෙවෙනි එක entity has no previous experience with this customer and
is unsure if the number of products will exceed the given threshold. ඒ කියන්නේ කිසිම past experience එකක් නැහැ. company එකට කිසි assurance එකක් නැහැ මෙයා මේ threshold එකට වඩා වැඩියෙන් ගනීද නැද්ද කියලා. ඒ වගේ වෙලාවක company එකට බෑ රුපියල් 90 දාන්න. එයා 100 විදිහට තමයි ගන්නවා. ඕක තමයි solution විදිහට ගන්න පුළුවන්. price කරද්දී. එතකොට මෙතනදී හේතුව මේගොල්ලෝ කියන previous experience තියෙනවා and highly probable කියලා. එතකොට එහෙම කියද්දී company එකේ past experience වලට අනුව මෙතන selling price එක විදියට මෙයාට ගන්න වෙන්නේ රුපියල් 90යි. මෙතනදී කියනවා previous experiences නැහැ and මේක unsure කියලා. ඒතර අනිවාර්යෙන් රුපියල් 100 තමයි transaction price විදියට ගන්න වෙන්නේ. හරිද? answers තියෙනවා. example 3. හරි මේක බලන්න. ABC company enters into a contract with a customer to sell an equipment on 30th November 2018. Control of the equipment transfers to the customer at the inception. Inception එකේදී කියලා කියන්නේ customer ව හම්බෙන වෙලාවේ මෙන්න මේ equipment එකේ control එක customer ට transfer කරනවලු. The price stated in the contract is 5 million and is due on 30th November 2020. මෙතන බලන්න මේ contract එක ඇති වෙන්නේ 2018 නොවැම්බර් 30. හැබැයි මේ 5 million කියන price එක due වෙන්නේ 2020 නොවැම්බර් 30. අවුරුදු දෙකකට පස්සේ තමයි 5 million ගෙවන්න ඕනේ අද. තේරුණාද? ඒ කියන්නේ දැන් 2018 නොවැම්බර් 30 වෙනිදා මේගොල්ලෝ contract එකට ආවට contract එකේ price එක රුපියල් මිලියන 5යි. හැබැයි මේක due වෙන්නේ 2020 නොවැම්බර් 30. හරියටම අවුරුදු දෙකකට පස්සේ. applicable interest rate එක 10%. මේකේ තේරුම මෙයා නොවැම්බර් 2020 නොවැම්බර් 30 රුපියල් මිලියන 5ක් ගෙවන්න ඕනේ. අද මේ equipment එක sell කරන ගානට 110 ගානේ අවුරුදු දෙකක interest එක එකතු කරලා. ඕක තේරුම් නැති කවුරුහරි ඉන්නවා. ඒතර මේ වගේ ගානක් හදන්න ඔය කිව් එක හරියට ඔලුවට ආව නැත්නම් බෑ හදන්න. තේරුම් නැති කවුරුත් නැද්ද? හරි. එතකොට ඔයා මේක ඉල්ලනවා explain how this transaction should be accounted in the financial statements of the entity for the year ended 31st December 2018. 2018 දෙසැම්බර් 30 ගහන්නේ මේක due වෙන 2020 නොවැම්බර් 30. දැන් මොකද කරන්නේ? The transaction price should be separated into the revenue component and the financial component using the interest rate. අපි pricing වලදී determine the price එක කතා කරා එකක් existence of the significant financial components කියලා එකක්. ඒ කියන්නේ අපි අර මම කියන time value එක ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට 5 million due වෙන්නේ 2020. හැබැයි transaction එක වෙන්නේ 2018 නොවැම්බර්. හරිද? account එක ඉල්ලන්නේ 2018 දෙසැම්බර් 31කට. එතකොට අපි 5 million ගත්තොත් million ගමුකෝ අපි. හරි? මෙන්න මේ 5 million ගත්තොත් මේ 5 million එක due වෙන්නේ 2020 නොවැම්බර් 30. හැබැයි ඔයා ස්ටේට්මන්ට් එකේ පෙන්නන්න ඕනේ අද ගාන. ඒතර මේක හැදෙන්නේ කොහමද? අද ගාන අපි x කියලා ගමු. x වලට එකතු වෙන්න ඕනේ 110 ගානේ. අවුරුදු දෙකක්. 110 ගානේ අවුරුදු දෙකක් එකතු වෙන්න ඕනේ. කොහොමද මේක දාන්නේ? අපිට කරන්න වෙන්නේ 5 million මේ මිලියන 5 ඒ කියන්නේ මේකයි අදාළ කවදාටද නොවැම්බර් 20 වෙනිදාට මේ මිලියන 5 ඩිස්කවුන්ට් කරන්න ඕනේ මෙන්න මෙදාට. කොහොමද ඩිස්කවුන්ට් ගන්න? මිලියන 5 බෙදන්න ඕනේ. මේක බෙදනවා 1 plus r වල දෙවෙනි බලයට.
කොහොමනේ ස්ටාර්ට් කළේ කරේනේ ඩිස්කවුන්ට් ගන්න ඕවනේ මේක දෙවෙනි බලය හරි වැඩි කිරීම දෙක නෙමෙයි එතකොට මේ 5000 ඔයාලට බෙදන්න වෙනවා මෙන්න මේකේ එතකොට ඔයාලට එනවා මෙන්න මේ මිලියන 5 ඒ කියන්නේ 2020 නොවැම්බර් 30 වෙනිදා ගෙවන්න ඕනේ මිලියන 5 2018 නොවැම්බර් 30 වෙනිදාට අදාළ අගය ඒ කියන්නේ මිලියන 4.1යි එතකොට මිලියන 4.1ට අර අවුරුදු දෙකේ ඉන්ට්‍රස්ට් එක මිලියන 0.9 එකතු වුණාට පස්සේ තමයි නොවැම්බර් 30 වෙනිදාට මිලියන 5ක් ඔයාලට ගෙවන්න වෙන්නේ තේරුණාද තේරුණාද කවුරුනද අය අතනදි මේ අර නොවැම්බර් 30යි දෙසැම්බර් 31යි තියෙනකොට මේ අවුරුද්ද අර මාසයක් එහා මෙහා වෙන එක ප්‍රශ්නයක් නැද්ද එතනදී නැහැ මේක මෙතන නේද මේ ඇවිල්ලා account හදන අවුරුද්දනේ ඒ කියන්නේ අපි හදන්නේ ජනවාරි එකේ ඉඳන් දෙසැම්බර් 31 වෙනකන්නේ ඒතකොට මෙන්න මේ transaction එක අයිති වෙන්නේ මේ අවුරුද්දට හැබැයි මේක මෙතන අපිට date දෙක ඕනේ මේ date එකයි මේ date එකයි හරිද මේක ඇවිල්ලා අපේ accounts හදන අවුරුද්ද ඉවර වෙන එක ඒතර අපිට කන්සිඩර් කරන්න වෙන්නේ මේ date එකයි මේ date එකයි ඒතර ඒ කාරණේ මේකත් නොවැම්බර් 30 මේකත් නොවැම්බර් 30 හරි හරි ඊළඟ එක්සැම්පල් එක හරි මේක මොකක්ද කියන්නේ company A enters into an agreement to sell hardware software and maintenance service for 2 million agreement එකක් තියෙනවා පළවෙනි එක agreement එකක් තියෙනවා company A enters into an agreement to sell මේවා හරි performance obligation තුනක් තියෙනවා sell hardware selling software providing maintenance services performance obligation තුනයි එතන agreement එකක් තියෙනවා හරි company A determines that each of the promised goods or services represents a separate performance obligation හරි because entity A frequently sells software and maintenance on a standalone basis it uses those transactions to determine standalone selling price of 250,000 and 150,000 respectively. Company A rarely sells the hardware on the standalone basis, so it estimates the standalone selling price at 1.85 million based on the hardware's underlying cost. හරි මෙතන කියනවා දැන් අර ඉස්සලම කරපු ගාන වගේ එකක් හරි මොකක්ද අහන්නේ allocate transaction price එක allocate කරන්න performance obligation වලට හරි performance obligation කීයක් තියෙනවද hardware selling software maintenance services තුනක් තියෙනවා එතකොට මේ තුනටම මෙයා ගන්නවා 2 million 2 million ගන්නවා එතකොට වෙන වෙනම ගත්තොත් කොහොමද software වලට ගන්නවද මෙයා 2,50,000 හරිද එතකොට maintenance වලට ගන්නවලු maintenance වලට ගන්නවලු 1,50,000 hardware වලට ගන්නවලු 1.85 million ගන්නවලු හරි එහෙම ගත්තොත් එතකොට දැන් මේ තුන මෙයා වෙන වෙනම වෙළඳ පොලේ වික්කොත් මෙයාගේ සම්පූර්ණ ගාන 2.25 මිලියන්. හැබැයි මේ තුනම එකට විකුණන හින්දා ඇග්‍රීමන්ට් එකේ මෙයා ඇග්‍රී වෙනවා 2 මිලියන් වලට මේක කරන්න. එතකොට මොකද්ද රුපියල් මෙන්න මේ ටික රුපියල් 25000 2,50,000 මොනවද ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. දැන් මෙන්න මේ තුන බේස් කරගෙන මෙන්න මේ ප්‍රයිස් එකෙන් මේකට allocate කරන්න ඕනේ. දැන් කලින් කරා මේ වගේ ගානක් හරි. හරි. අපි ගමු ඉස්සෙල්ලා software ගමුකෝ. software වල දැන් අපිට තියෙනවා ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ standalone selling prices මොනවද? මේ වල එකතුව මොන කීයද? and අපේ transaction price එක. ඉස්සෙල්ලා ගමු software වලට. software වලට කොහොමද ගන්නේ අපි?
අපිට ගන්න වෙන ඉස්සෙල්ලම stand alone selling price එක 2,50,000. ඒක බෙදන්න වෙනවා අපේ stand alone selling prices වල එකතු වෙන. හරි වැඩි කරනවා ඒක අපේ transaction price එකෙන්. හරි එතකොට මෙතන දෙනවට උත්තරය. එතකොට maintenance වලට අපි කොහොමද ගන්න වෙන්නේ? 1,50,000ක් තියෙන maintenance stand alone selling price එක. ඒක බෙදන්න ඕනේ 2.25 million වලින් වැඩි කරනවා 2 million වලින්. hardware ගත්තොත් hardware stand alone selling price එක 1.85 million බෙදනවා 2.25 වලින්. මේක වැඩි කරනවා 2 million වලින්. එතකොට මේක රෙන ඔයාලට software වලට කීයක් allocate වෙනවද? maintenance වලට කීයක් allocate කරනවද? hardware වලට කීයක් allocate කරනවද කියලා. හරිද? උත්තරේ 1,400 බෙදුවා 1000 ඇති කරා. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. හරිනේ? හරි. එතකොට මෙතන එනවා මිලියන 1.6ක් එනවා. මේකට 2,2,2,20,000ක් එනවා software වලට 1,33,000ක් එනවා maintenance වලට. hardware වලට මිලියන 1.64ක් එනවා. ඒතර මෙහෙම තමයි prices ටික allocate වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවද? හරිත ඔව්. චුට්ටකේ වගු ආයෙ පෙන්නන්නකෝ. හරි බං හරි thank you. හරි. හරි. අන්තිම ගාන. මොකද තවරක් නැනේ ඒ එක්සැම්පල්ස් වල කාටවත්. ඔයගොල්ලෝ තියෙනවනම් අහන්න. හරි. අන්තිම ගාන. Century Link is a telecommunication company selling branded tablet units and providing network connection facilities. Company entered into a contract with the customer to supply the tablet and network facility for 2 years. A monthly rental of 10,000. The market price of the tablet is 80,000 and network charge is 5,000 per month. හරි දැන් මේකේ මාසෙන් මාසෙට අවුරුද්දට ಜಾති ගොඩක් තියෙනවා. මොකද්ද contract එක? You are required to show the accounting entries for year 1 and year 2 for the recognition of revenue in line with SLFRS 60. එතකොට මේකේ පළවෙනි අවුරුද්දටයි දෙවෙනි අවුරුද්දටයි accounting entries පෙන්වන්න කියලා කියනවා SLFRS line up එකට අනුව. එතකොට ඔයාලට කරන්න වෙන්නේ පළවෙනි අවුරුද්දටයි දෙවෙනි අවුරුද්දටයි වෙනම අර අපි කතා කරපු ස්ටෙප් පහක් තියෙනවනේ අයිඩෙන්ටිෆයි කරගන්න. අන්නේ ස්ටෙප් පහට වෙනම මේක කඩලා පෙන්වන්න වෙනවා. හරිද? හරි මොකද්ද කොහොමද මේක කියන්නේ මම ගන්නවා දෙන්නද කියලා දෙන්න මොකද්ද මේ කියන්නේ දැන් මේකේ කොන්ට්‍රැක්ට් එක මොකද්ද පළවෙනි පාටි එක Century Link කියන ටෙලිකමියුනිකේෂන් කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක company entered into a contract with customer to supply a tablet and network facilities for 2 years ඔන්න ඔක තමයි contract එක
ඉස්සරම contract එක identify කරගන්න ඕනේ. මෙන්න මේක තමයි contract එක. එතකොට මෙන්න මේ company එක customer කෙනෙක් එක්ක tab එකයි network facility 2 years වලටයි provide කරන්න contract එකකට ආවා. දෙවෙනි එක performance obligation. ඉස්සෙල්ලා ලියන්න ඕනේ performance obligation කීයක් තිබ්බද කියලා. කීයක් තියෙනවද මේකේ? පළවෙනි එක tablet එක, දෙවෙනි එක network connection facilities. එතකොට performance obligation දෙකයි tab එක sell කරන එකයි අවුරුදු දෙකක් යනකම් network connection facilities provide කරන එකයි. හරි. තුන transaction price. transaction price එක ගන්නකොට මෙතන කියලා තියෙන්නේ මෙයා මේ agreement එකට එන්නේ 2 years වලට monthly rental එක 10000යි. එතකොට monthly rental එක 10000යි නම් වැඩි කරනවා 12 වැඩි කිරීම 2. මාස 12 ගානේ අවුරුදු 2යි. 2,40,000යි. මේක තමයි transaction price එක. 2,40,000 තමයි transaction price. 10,000 නෙමෙයි. 10,000 ගන්න බෑ. 10,000 දීලා තියෙන්නේ monthly rental එක. හරිද? මේ contract එක අවුරුදු 2යි. එතන contract එක අවුරුදු 2යි. monthly rental එක 10,000යි. ඒතොර 10,000 ගානේ අවුරුදු 2ක් තමයි ආගේ transaction price එක. මම හිතන්නේ. ඔව් මෙතන transaction price එක 2,40,000යි. ඒතොර performance obligation 2යි. tablet එකයි connection facilities එකයි. contract එක there is a valid contract between the CenturyLink and the customer to provide a tablet and connection facilities. මෙන්න මේ විදිහට මේවා ලියන්න ඕනේ. හරි? හරි. ඊට පස්සේ allocation එක. කොහොමද allocate කරන්නේ මේක දැන්? අපිට තියෙනවා 2,40,000. 2,40,000 කියන්නේ අපේ price එක, transaction price එක. ඒතර market එකේ tablet එක 80000ලු, network charge එක රුපියල් 5000ලු මාසෙට. හරිද? ඒතකොට දැන් අපිට ආයෙමත් මම කියනවා contract එක තියෙන අවුරුදු 2කට. හරි. එතකොට 80000යි tablet එක. tab එක 80000යි. හරි. tab එක අපිට 80000යි. connection වලට කීයක් යනවද? මාසයකට 5000යි. මාසයකට 5000 නම් අපි බලන්න ඕනේ අවුරුදු දෙකකට කීයද කියලා. එතන අවුරුදු දෙකකට 1,20,000යි. හරි. එතකොට අපිට එනවා 1,02,000. එතකොට 1,02,000ක් යනවා. දැන් මේක 2,40,000ක් ගන්නවා දැන්. දැන් අර කලින් කතා කරා වගේ දැන් වෙනස් ගන්නවා. කලින් කතා කරේ ඩිස්කවුන්ට් තියෙන එකක් නේ. දැන් මෙතන ගණන් වැඩි වෙලා. හරි. කොහොමද allocate කරන්නේ දැන් මේක? දැන් දෙපාරක් කරා. ඉස්සලම tab එකේ allocation එක හොයනවා 80000 බෙදලා 1,02,000න් වැඩි කරා 2,40,000න්. connection facilities වල 1,20,000 1,02,000න් බෙදෙනවා. 1,02,000 කියන්නේ standalone selling prices වල එකතුව. වැඩි කරනවා transaction cost එකේ. transaction price එක cost එක නෙමෙයි. හරි. එතකොට මෙන්න මේ වගේ වාට එනවා ගණන් දෙක. ඒතර 80000 1,02,000න් බෙදලා 2,40,000න් වැඩි කරා 96,000යි. ඒතර 1,20,000 ආවේ 5,024න් වැඩි කරලා මාස ගානෙන්. ඒතර 1,20,000 1,02,000න් බෙදලා 2,40,000න් වැඩි කරනවා 1,44,000. ඒතර මේ දෙක එකතු කරාම 2,44,000 තව එකක් තියෙනවා. මේ හැම එකෙම අපි අර හදනවානේ මේ transaction price එක allocate කරන table එකක්. හරි. දැන් ඒතකොට ඔයා stand alone selling price එක හොයලා ඒක එකතුවට මේවා බෙදලා මේවා වැඩි කරලා වාට එනවනේ මෙතන transaction price allocation එකට ගාන. මේ දෙකේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ 1,20,000 ඔයාට ඔයාගේ transaction price එකට සමාන වෙන්න ඕනේ. හැම එකෙම මට ඒක කියන්න මතක වුණා. මෙන්න මේ 80000යි 40,000යි 1,20,000 සමාන වෙන්න ඕනේ transaction price එකට. ගාන හරිනම්. මේකෙත් එහෙමයි. මෙන්න මේ ගාන 1.6 million 200,000 133,000. මෙන්න මේ තුනේම එකතුව 2 million ඔයාට 2 million
මෙන්න මේක සමාන වෙන්න ඕන වාගේ transaction price එකට. හරිද? මේකත් එහෙමයි. මේක 96000යි 140000යි මේ 240000 සමාන වෙන්න ඕන වාගේ transaction price එකට. හරි. හරි අන්තිම ස්ටෙප් එක. ඒතර මේක මොකද්ද වෙන්නේ? කම්පැනි එකට ඒතර මේ ටැබ්ලට් එකේ ටැබ්ලට් එක ගන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ පළවෙනි අවුරුද්දේ ආදායම් විදියට. මෙතනදී දැන් මේක හොයන්න ඕනේ. ඒගොල්ලෝගේ සාමාන්‍ය කනෙක්ෂන් ෆැසිලිටිස් වල ගාන මාසෙට 5000යි. හරිද? ඒතකොට සාමාන්‍යයෙන් හරි මාසෙට 5000යිනේ. ඒතකොට අවුරුදු දෙකකට තමයි 240000 බැලුවේ. ඒතකොට දැන් අපි මේක allocate කරානේ වෙන වෙනම 240000. එතකොට අපිට ආවනේ මෙතන 144000. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5000 ගානේ ගත්තොත් අවුරුදු දෙකට 120000යි ගන්නෙ. දැන් එනවා 144000. ඒතර මේක බෙදලා හොයාගන්න වෙනවා මාසෙක ගාන කීයද කියලා. අපිට රෙන්ටල් එක මාසෙකනේ දෙන්නේ. මේ 144000 ඔයාට 24න් බෙදලා මාසෙට කීයද කියලා හොයාගන්න වෙනවා. ඒතර මාසෙට වාට මම කියන 6000ක් එනවා. එතකොට මෙතනදී මේ කොන්ට්‍රැක්ට් එකට අනුව මෙතන නෙට්වර්ක් charge එක වාගේ 5000ක් නෙමෙයි. ඔයා මෙතන 6000 ගානේ තමයි අරන් තියෙන්නේ. නෙට්වර්ක් charge එක. හරිද? ඒතර ඔයාට මාසෙක නෙට්වර්ක් charge එක තියෙනවා 6000. ඒතර මෙතන දැන් අපි recognize කරගන්න ඕන revenue එක. Company can recognize revenue of 96000 on the delivery of tablet. ඒතර මේ ඒ කියන්නේ මෙන්න මේ 96000 මේ කියන 96000 revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ tablet එකේ ගාන. Service fee of 6000 මෙන්න මේ 144000 බෙදුවම. හරි? එතකොට can be recognized monthly over 2 year period. ඒ කියන්නේ මාසයකට 6000 ගානේ අවුරුදු දෙකට. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දට රුපියල් 72000යි දෙවෙනි අවුරුද්දට රුපියල් 72000යි. පළවෙනි අවුරුද්දට රුපියල් 72000කුයි දෙවෙනි අවුරුද්දට රුපියල් 72000කුයි රෙවෙනියු විදිහට රෙකග්නයිස් කරගන්න පුළුවන්. 96000 ටැබ්ලට් එක ගන්න විතරක් මේ රුපියල් 96000 විතරක් පළවෙනි අවුරුද්දට ගන්න. එතකොට පළවෙනි අවුරුද්දේ රෙවෙනියු එක කීයද? 96000යි 70000යි එකතු වෙනවා. හරි. එතකොට පළවෙනි අවුරුද්දේ ඒක තමයි එකතුව. මේකට එකතුව මේක. එතකොට පළවෙනි අවුරුද්දේ සම්පූර්ණ රෙවෙනියු එක කීයද? 168000යි. දෙවෙනි අවුරුද්දේ සම්පූර්ණ රෙවෙනියු එක රුපියල් 72000යි. ඔක තමයි ඔයාගේ අවුරුදු දෙකේ සම්පූර්ණ එකතුව. හරි. ඒ ගානත් මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේ allocate කරපු price එක හැමතිස්සෙම ඔයාගේ transaction price එකට සමාන වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕනේ. මොකද ඔයා මෙන්න මේ price එකනේ බෙදන්නේ. මෙන්න මේ 2 million නේද දැන් බෙදන්නේ මෙතන? නෑ. මෙතන ආවේ 2,40,000 ආවේ මෙතන අපිට. 240,000. මෙන්න මේ ගානේ ඔයා බෙදන්නේ tab එකට කීයක්ද? connection වලට කීයද? ඒතකොට එහෙම බෙදුවා නම් අනිවාර්යෙන් ඒ connection එකේ tab එකේ ගණන් දෙක එකතු අනිවාර්යෙන් ඒකට සමාන වෙන්න ඕනේ. වැරද්ද ඒක සමාන වෙන්නේ නැත්නම් ඔයා මෙතන calculation එකේ මොකද වැරද්දක් කරලා දෙනවා. හැම එකෙම එහෙමයි. මේකෙත් එහෙමයි. මේ 2 million මෙතනට එනවා. මෙතන 2 million තියෙනවා. පළවෙනි එකෙත් එහෙමයි. 120යි මෙතනත් 120යි. ගණන් එන්නේ ඔහොම. එතකොට ගණන් අහනකොට මෙන්න මේකෙන් අහන්නවා. අර 5 step model එකෙන් මෙන්න මේක කඩන්න අහනවා. ඒතකොට මෙන්න මේක මෙන්න මේ හතරවෙනි එකනොත් වෙනම ප්‍රශ්න අහනවා. ඊට අමතරව අපේ transaction price එකෙන් අපි කතා කරපු විදිහට variable consideration අපි කතා කරා. මේකෙන් ගානක් හදුවා. අන්න මේ වගේ ගණනුත් එන්න පුළුවන්. जरा कंट्रोल पोस्ट करी හරි පාඩම එච්චරයි ස්ටෑන්ඩඩ් එකේ මොනවාට තේරෙන්නේ නැද්ද කියලා කාට හරි ගණන් වල හරි තේරෙන්නේ නැති මහර දිනවද
කොත් බලන්නද ගඩොල් තේරුණා අයියා. හරි ඔප්ටෙක් කියලා කියන්නේ අපි කස්ටමර්ත් එක්ක එකතු වෙන එක. ඒ කියන්නේ අපි මෙතන කතා කරනවානේ මේ කොන්ට්‍රැක්ට් එකක් තියෙද්දි පාර්ටිස් දෙකක් ගැන අපි කතා කරානේ. එතකොට මෙතන ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක කියලා කියන්නේ දැන් අපි කස්ටමර්ගෙන් ගන්න ගාන. දැන් AC එකයි මේන්ටෙනන්ස් එක හදන කස්ටමර්ගෙන් ලක්ෂ දෙකක් ගත්තා නම් ඒක තමයි ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක වෙන්නේ. ඒක වෙන දෙයක්. මේක ඇවිල්ලා මේකෙන් කතා කරන්නේ කම්පැනි එක මේ කොන්ට්‍රැක්ට් එක කස්ටමර්ගෙන් ගන්න කීයක් සල්ලි වියදම් කරාද මේ වලට ප්ලස් කම්පැනි එකට මේ කොන්ට්‍රැක්ට් එක ෆුල්ෆිල් කරන්න කොච්චර කොස්ට් එකක් ගියාද? මේ දෙක. හරි හරි. කොස්ට් එක කියන්නේ වෙන එකක්, කොන්ට්‍රැක්ට් කොස්ට් එක කියන්නේ තව එකක්. මේක වෙන කොන්ට්‍රැක්ට් එක රිලේටඩ් දේවල්. හරි අයි thank you. හරි. එතකොට මෙතන කොන්ට්‍රැක්ට් එකේ කොස්ට් එකම ගත්තොත් එහෙම කස්ටමර්ගෙන් කම්පැනිට කොන්ට්‍රැක්ට් එක කරන එකේ ලාභයක් නැති වෙනවා. හරි. එතරම්